නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතම් භාවිතාච භික්කවේ කායගතා සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ ඉරිදා ධර්මදේශනාවට මාතෘකා වශයෙන් තබාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකේ එන කායගත සති සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේලා තුනක් තියෙනවා. එතන ඒ තුන්වෙනි කොටසේ තෙවැනි කොටසේ තමයි මේ කායගත සති සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ටිකක් විවේකීව උපස්ථාන ශාලාවේ පිළිසඳර කතාවක යෙදෙන අවස්ථාවේදී උන්වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. මේ භාගතුන් වහන්සේ කායගත සතිය කියලා අපිට දේශනා කළා. ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. ඒක බොහොම ආශ්චර්යවත් කුසලතාවක්, පුදුමාකාර ආශ්චර්යවත් හැකියාවක් මේ කායගත සතිය තුල තියෙනවා කියලා භාගතුන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි කතා සංලාපයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ එම ස්ථානයට වැඩම කරනවා. වැඩම කළා භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මොකද්ද මම පැමිණෙන්න පෙර ආතුව ඔබ වහන්සේලා කතා කර කර හිටියේ. මොන වගේ මාතෘකාවක් ගැනද සාකච්ඡා කර කර හිටියේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි අපි වෙනත් නරක තිරස්චීන කතාවක යෙදලා හිටියේ නැහැ. අපි මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි නේද කියලා අපිට දැනෙන තරමින් සාකච්ඡා කරමින් හිටියා කියලා. ඒතර අන්නේ අවස්ථාවේ තමයි භාගතුන් වහන්සේ අවස්ථාවක් උදා කරගන්නේ මේ භික්ෂුන් වහන්සේලාට මේ නිවැරදි කායගත සතියක් වඩන්නේ කොහොමද? මහත්ඵල මහානිසංස වෙන්න කායගත සතිය වඩන්නේ කොහොමද කියලා මාතෘකාවක් දැන් භාගතුන් වහන්සේ ඉදිරියට අරගෙන දැන් අපිට ක්‍රමානුකූලව මේ මහත්ඵල මහානිසංස වෙන්න කායගත සතිය වඩන ආකාරය ක්‍රමානුකූලව විස්තර කරලා දෙනවා. ඉතින් ඒකෙදී මුලින්ම ඉස්සරහට අරන් තියෙන්නේ ආනාපාන සතිය. ඉතින් අපි ටිකක් දුරට මේක ගැන කලින් දේශනාවන් වලදී සාකච්ඡා කළා. ශුන්‍යාගාරයකට ගිහිල්ලා නැත්තම් වැඩි පිරිසක් ගැවසෙන්නේ නැති තැනකට ගිහිල්ලා නිස්කලංකව නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා එයා වාඩි වෙනවා. පළක් බැඳලා වාඩි වෙනවා. ඉතින් ඒ පළක් බැඳලා වාඩි වුණාම අපිට හොඳට හිස කෙලින් තියාගෙන බෙල්ල කෙලින් තියාගෙන කය ඍජුව තියාගෙන පළක් බැඳලා වාඩි වුණාම හොඳට මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය හුඟක් පහසු වෙනවා. මොකද ආරම්භක මට්ටමේදී හොඳට මේ කය ඍජුව තියාගෙන ඒ වගේ අර හුස්ම ගැනීමේ ක්‍රියාවලියට හොඳට පහසු වෙන ආකාරයට ඒ තමන්ගේ ඉරියව්ව සකස් කර ගැනීම වැදගත්. මොකද අපේ හිස නැවිලා කය ඉස්සරහට නැමිලා තියෙනවා නම් එතකොට අර හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ටිකක් අපහසුයි. එතකොට සමහරවිට හුස්ම ගන්නකොට සද්ද ඇහෙනවා. මේ ඔය වගේ පොඩි බාධා තියෙනවා. නමුත් හොඳට අපි අපේ ස්වස්ථතාවය පවත්වා ගනිමින් හිස කෙලින් තියාගෙන, කය ඍජුව තියාගෙන මේ කටයුත්ත පටන් ගත්තාම අන්න හොඳට මේ කටයුත්තේ අපිට ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් භාගතුන් වහන්සේ පටන් ගන්නෙත් බොහොම සරලව. ඇත්තටම පින්වත්නි අපි මේ භාවනා කටයුතු වලදී විශේෂයෙන්ම සතිමත් භාවය දියුණු කරද්දී අපේ මේ භාවනා ක්‍රමය ඊටාම සරල වුණාම තමයි අපිව ගැඹුරට එකගෙන යන්නේ. භාවනා ක්‍රමය හුඟක් සංකීර්ණ නම් අපිට මතක තියාගන්න හුඟක් දේවල් තියෙනවා නම් කරන්න තියෙන්නේ ලොකු මේ සංකීර්ණ සමීකරණයක් සාධනය කිරීමක් නම් එතකොට ඉතින් අපේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. අපිට හුඟක් දේවල් කටපාඩම් කරගෙන මතක තියාගෙන ලොකු තොරතුරු රසක් එක්කනම් අපි භාවනා කරන්නේ ඒක නිවැරදි භාවනාවක් වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ පෙන්වන භාවනා ක්‍රමය ඇත්තටම හරිම ඍජුයි. අතිශය සරලයි. මේ සරල ඍජු අත්දැකීම මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒක මේ හිතින් හදාගත්ත, හිතින් මවාගත්ත, මනක්කල්පිත සංකල්ප මත පදනම් වෙච්ච ක්‍රමයක් නෙමෙයි. විශේෂයෙන්ම විපස්සනාව මුල් කරගෙන, සතිපට්ඨානය මුල් කරගෙන කෙරීගෙන යන භාවනාවක්, ප්‍රകൃතිය මුල් කරගෙන යන භාවනාවක්. මේ දැනට තියෙන දේ, දැනට දැනෙන දේ මුල් කරගෙන යන භාවනාවක්. ඒතර ඒ කරගෙන යන භාවනාව අතිශය සරල අභ්‍යාස මත තමයි ඒකේ සාර්ථකත්වය හැඳිලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පටන් ගන්නේ
මෙන්න මේ කායගත සතිය ආනාපාන සතිය කියන කොටසෙන් ඒකේ මතක් කරලා දෙන්නේ අර නාසිකාග්‍රේ ප්‍රදේශයට හිත ගන්නවා. ඒ නාසිකාග්‍රේ ප්‍රදේශයට හිත අරගෙන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. මේ හොඳට කය ඍජු කරගෙන මේ නාසිකාග්‍රේ ඉදිරියේ නැත්තම් තමන්ගේ මුඛ නිමිත්ත ඉදිරියේ තමයි සතිය පිහිටව ගන්න. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙනවා සතිය පිහිටවන්න ස්ථානයක්. එහෙම නැත්නම් අපේ අවධානය රඳවන්න ස්ථානයක් අපිට අවශ්‍ය වෙනවා. අන්නේ අවධානය රඳවන ස්ථානය ආනාපාන සතියේදී නම් නාසිකාග්‍රය ඉස්සරහා. නාසිකාග්‍රය ආසන්නයේ. හරියටම තිත්තට මේ ආශ්වාසය ප්‍රශ්වාසය වදින තැන එකපාරටම අපිට අල්ල ගන්න බැරි වෙයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. භාගතුන් වහන්සේ එහෙම දෙයක් එකපාරට බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මතක් කරලා දෙන්නේ නාසිකාග්‍රය ආසන්නයේ තමන්ගේ අවධානය පවත්වන්න. එහෙම අවධානය පවත්වමින් ඉන්නකොට තමයි ඔන්න තමන්ට තේරෙන්නේ මේ වෙලාවේදී හුස්ම ගැනීමක් සිද්ධ වෙනවා, ආශ්වාසයක් සිද්ධ වෙනවා. මේ වෙලාවේදී හුස්ම හෙලීමක් සිද්ධ වෙනවා, ප්‍රශ්වාසයක් සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් අපි ඒ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපේ අවධානය පවත්වමින් ඉන්නකොට අපිට තේරෙනවා මේ වෙලාවේදී ආශ්වාසයක්, මේ වෙලාවේදී ප්‍රශ්වාසයක්. සතෝ වාස්ස සති, සතෝ පස්ස සති කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඉතින් මේක තමයි අපි තව තව ඉස්සරහට අරගෙන යන්නේ. දැන් තව ඉස්සරහට අරගෙන යන්න මේ අපි සරලව දැනගත්ත මේ ආස්වාසය ප්‍රස්වාසය ඊට වඩා බොහොම සූක්ෂමව තියුණු අන්දමකින් දැනගන්න අපි උත්සුක වෙනවා. දැනගන්න අපි උත්සාහවන්ත වෙනවා. එතකොට ඔන්න තේරෙනවා මේ ආස්වාසය අපිට මුසිසිල් ප්‍රස්වාසය උණුසුම් ආස්වාසය වම් නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා ප්‍රස්වාසය දකුණු නාස්පුඩුවෙන් පිට වෙනවා. නැත්නම් ආස්වාසය දිගයි ප්‍රස්වාසය කෙටි ආස්වාසය ඇතුළට ඇතිල් වෙනවා ප්‍රස්වාසය නම් පිටතට ඇතිල් වෙනවා. මේ ආදී වශයෙන් සියුම් වෙනස්කම් අපිට තේරෙන්න පටන් ගන්නවා. මේ බඳු සියුම් වෙනස්කම් අපිට තේරෙන්න පටන් ගන්නවා කියන්නෙම අපේ මනසේ සතිමත් භාවය යම් පමණකට ඔන්න දැන් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේමයි මෙච්චර සියුම් දෙයක් අපිට තේරුම් ගන්න නම් අපේ මනසේ යම් ඒකාග්‍රතාවයකුත් අත්‍යවශ්‍යයි. එතකොට අපේ මනසේ ඒ ඒකාග්‍රතාවයක් දියුණුනහම තමයි මේ தત્ත්වය නැත්නම් මේ සියුම් ලක්ෂණ අපිට මතුවෙන්න පටන් ගන්න. ඉතින් මේක තව තව දියුණු කරනවා. ඉතින් එහෙම දියුණු කරගෙන යන ඒ භාවනා ක්‍රමේදී මුලින් සතිය පිහිටෙව්වට ඊට පස්සේ මේකට තව තව හැකියාවන් කුසලතාවයන් එකතු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අපි අර විදිහට ආස්වාසය මත ප්‍රස්වාසය මත සතිය පිහිටවලා මේ වැඩේ පටන් ගත්තට මොකද? පස්සේ මේකට සම්පජඤ්ඤය එකතු වෙනවා. ඒ කියන්නේ ආස්වාසයේ ප්‍රස්වාසයේ තියෙන සියුම් වෙනස්කම් අපිට දැක ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා. ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා අපිට මතක් කරලා දෙනවා. ඉතින් අපිත් පුංචි කුතුහලයක් අපේ භාවනාවට එකතු කරගෙන නාසිකාග්‍රේ ප්‍රදේශයේ මොනවද අපිට දැනෙන්නේ? කොහොමද මම මේක සියුම්ම වෙන් කළ හඳුනගන්නේ? ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද? මොනවද ඊට ආවේනික ලක්ෂණ? කියලා අපිත් පොඩ්ඩක් විමසිල්ලෙන්, සෙවිල්ලෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මෙහෙම බලාගෙන ඉන්නකොට තමයි මේ සියුම් වෙනස්කම් අපිට දැක ගන්න අවස්ථාව සැලසෙන්නේ. එතකොට තමයි යන්න ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර තියෙන වෙනස්කම් පමණක් නෙමෙයි මේ ළඟ තියෙන ආස්වාස දෙකක් පවා 100%ක් සමාන නැහැ. ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් පවා 100%ක් සමාන නැහැ. ඉතින් මේ තරමට අපේ මනසේ සියුම් භාවයක්, තියුණු භාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට මේ හුස්ම දිහා බලනවා කියන එක එකාතකින් බැලුවම අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය හරහා තමයි අපේ මනසේ වමනා කරන හැකියාවන් අවදි වෙලා එන්නේ. සතිය දියුණු වෙලා එන්නේ. සමාධිය වර්ධනය වෙලා එන්නේ. පස්සේ ඉස්සරහට යනකොට කොහොමද මේ දේවල් ධර්මතා වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රඥාවක් අවදි වෙලා එන්නේ මේ අපි දියුණු කරගෙන යන අභ්‍යාස හරහා. ඊට පස්සේ අපි කතා කළා ඉරියාපත භාවනාව ගැන. මේ කය පවත්වන විවිධ ඉරියව් තියෙනවා. හිටගෙන ඉන්න ඉරියව්ව, ඇවිදින ඉන්න ඉරියව්ව, ඊළඟට ඉඳගෙන ඉන්න ඉරියව්ව, සතපිලා ඉන්න ඉරියව්ව. මේ ඉරියව් පවා භාවිතා කරන්න පුළුවන් අපිට සිහිය පිහිටවන්න. අපි බස් එකක් එනකන් හිටගෙන ඉන්නකොට වටපිට බලා බස් එක නැතිකම ගැන කාට හරි දෙස් දෙවොල් තියා ඉන්නව වෙනුවට අපිට පුළුවන් මේ හිටගෙන ඉන්න ඉරියව්වට අපේ අවධානය යොමු කළා. ඒ වෙලාවේදී අපිට මොනවද දැනෙන්නේ? ඒ වෙලාවේදී මගේ පාදවලට කොහොමද දැනෙන්නේ? මගේ කයේ බර කොහොමද විරුඹට දැනෙන්නේ? කය කොහොමද ඍජුව තියෙන්නේ? දණහිස් කොහොමද
මේ කය දරාගෙන ඉන්නේ? හිස කොහොමද කෙලින් තියෙන්නේ? අත් දෙක කොහොමද බොහොම පහසුවෙන් සරලව එල්ලිලා තියෙන්නේ කියලා අපිට මේ කයම පාවිච්චි කරන්න පුළුවන් හොඳට සිහිය පිහිටව ගන්න. පින්වත්නි අපි මේ වෙලාවේදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ හැම තැනම දුවන විසිරිච්ච මනස මේ කයම පාවිච්චි කළා යම් පමණකට මෙල්ල කරගන්න, හීලයි කරගන්න, කීකරු කරගන්න. හරියකට මහ මුහුදේ නැවක් එහෙ මෙහෙ චංචල වෙලා එහෙ මෙහෙ යන්නේ නැතුව හරියට එක තැනක නතර වෙලා පවත්ව ගන්න නම් නවත්ත ගන්න නම් අපිට යම්කිසි මේ ඇන්කර් එකක් අවශ්‍ය වෙනවා. නැංගුරමක් අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ හිත ඉබාගාතේ යන්න නොදී වළක්ව ගන්න, බැඳ තබා ගන්න. අපි දැන් මේ පාවිච්චි කරනවා මේ කයම නැංගුරමක් විදිහට. ඒතර මේ කය නැංගුරමක් විදිහට පාවිච්චි කරන්න තමයි අපේ හිත කය ඇසුරේ, කය ආශ්‍රිතව ඉන්න පටන් ගන්න. එහෙම නැත්නම් මේ කායිකව දැනෙන දේවල් වල ඒ තරම් රසයක් නැහැ. ඒ නිසා අපේ මනස නිරන්තරයෙන්ම බාහිර දේවල් ඔස්සේ දුවනවා. අරයා මෙයා ගැන හිතනවා. අතීතය අනාගතය ගැන හිතනවා. අතන මෙතන ගැන හිතනවා. ඉතින් නිරන්තරයෙන්ම බාහිරයට නැඹුරු වෙච්ච, බාහිරාවර්තී වෙච්ච මනසක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ බඳු මනසක් අපි මෙල්ල කළා, හීලා කළා මේ කය ඇසුරේ පැවැත්වීම සඳහා උත්සාහයක් දරන්න අවශ්‍යයි. අපිට එකපාරටම බෑ මේ ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න. එකපාරටම බෑ මේ හිත විමුක්ත හිතක් බවට පත් කරගන්න. ඊට මෙහාදී අපේ මේ හිතේ ඒ උවමනා කරන කුසලතාවයන් ක්‍රමානුකූලව දියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ සඳහා තමයි මේ විදිහට මේ කායික ක්‍රියාකාරකම් වල අපේ අවධානය පවත්වන්න කියලා භාගතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඉතින් එතකොට මේ විවිධ ඉරියව් පාවිච්චි කරන්න පුළුවන් අවධානය පවත්වන්න. ඊට පස්සේ එතනින් අතර නොවි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා දැන් මේ අපි එදිනදා ජීවිතයේදී විවිධාකාර කටයුතු වල යෙදෙනවා. අන්න ඒ කටයුතුත් සිහියෙන් කරන්න උත්සාහන්ත වෙන්න කියලා. කොහොමද අපි කෑම කනකොට සිහිය පිහිටවන්නේ? ආහාර ටික අනනකොට, ව්‍යංජන එක එක මිශ්‍ර කරනකොට, පොඩ අරගන්නකොට, ඊළඟට බත් එකට මිශ්‍ර කරනකොට, අතේ ඒ තෙත ගතිය අපිට දැනෙනකොට, යම් ව්‍යංජන වල තියෙන මුරුදු ගතිය අපිට දැනෙනකොට, යම් ව්‍යංජන වල තියෙන උණුසුම අපිට දැනෙනකොට, ඊළඟට මේ ආහාර පිඬ කටට ලං කරනකොට, ඒකේ සුවඳ දැනෙනකොට, කටට කෙල උනනකොට, ඊළඟට කටේ දාලා මේක හපනකොට අපිට රස දැනෙනකොට, ඉතින් මේ හැම පුංචි ක්‍රියාවකදීම අපිට පුළුවන් සිහිය දියුණු කර ගැනීම සඳහා ඒ ක්‍රියාව පාවිච්චි කරන්න. ඉතින් භාගතුන් වහන්සේ කියනවා මේ ආකාරයෙන් යම්සි කෙනෙකුට පුළුවන් එයා ඇඳුම් පැළඳුම් අඳිනකොට සිහියෙන් ඒ කටයුත්ත කරන්න. අතපය දිග හරිනකොට නැත්නම් අතපය හකුලවනකොට ඒ කටයුත්ත සිහියෙන් කරන්න. කෑම කනකොට ඒ කටයුත්ත සිහියෙන් කරන්න. වතුර බොනකොට, තේ එකක් බොනකොට, කිරි එකක් බොනකොට, මේ මොනවා හරි දෙයක් අපි පානය කරනකොට ඒ කටයුත්ත සිහියෙන් කරන්න. ඊළඟට අනිත් පැත්තෙන් හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, නිශ්චලව ඉන්නකොට, නිශ්ශබ්දව ඉන්නකොට, කතා කරනකොට, තව කෙනෙකුට ඇහුම්කන් දෙනකොට මෙන්න මේ සෑම කටයුත්තකදීම සිහිය පිහිටවන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒතියා මල මුත්‍ර පහ කරද්දී පවා ඒ කටයුතු වලදී පවා සිහිය පිහිටුවාගෙන ඒ කටයුතු වල නිරත වෙන්න කියලා භාගතුන් වහන්සේ මතක් කරලා දෙනවා. ඉතින් මේ අනුව අපිට තේරෙනවා දැන් මේ පටන් ගත්ත ව්‍යායාමය අපේ ජීවිත එක්ක ඒකාබද්ධ කරන එක, අපේ ජීවිතයත් එක්ක හොඳට සම්මිශ්‍රණය කරගන්න එක අපේ වගකීම වෙනවා. මේක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ දේ කරලා දෙන්න බෑ. භාගතුන් වහන්සේට පුළුවන්, එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙකුට පුළුවන් මේ පාර පෙන්වන්න පමණයි. අපි උත්සාහවත් වෙන්න ඕනේ කොහොමද මේ දියුණු කරගන්න සතිමත් භාවය, මේ දියුණු කරගන්න ඒකාග්‍රතාවය, මේ දියුණු කරගන්න මමත් එක්ක මම ඉන්න ඒ කලාව කොහොමද මම මගේ ජීවිතයට තව දියුණු එකතු කරගන්නේ? කොහොමද මේ ජීවිතය මේකෙන් මේ සතිමත් බව තුලින් පෝෂණය කරගන්නේ කියලා නම් අපි තුලින් යම්කිසි උනන්දුවක් ඇති වෙන්න අවශ්‍යයි. අන්න ඒ බඳු උනන්දුවක් අපි තුල තියෙනවා නම් අපිට පුළුවන් නැවත සිහි කැඳවීමක් කරන්න අපේ හිතේ මේ සතිමත් භාවය දුර්වල වෙනකොට.
එහෙම නැත්නම් අපි අසතිමත් වෙනකොට අපිට පුළුවන් උපක්‍රමශීලීව සතිමත් වෙන්න කියලා සිහි කැඳවන්න. මොකද පින්වත්නි අපේ හිත මේ වර්තමානයේ ජීවත් වෙලා කිසි පුරුද්දක් නැහැ. අතීතය අල්ලගෙන මොනවා හරි දෙයක් ගැන සතුටු වෙන්න හෝ අතීතය අල්ලගෙන පසුතැවිලි වෙන්න දුක්ඛම් කටුළු ඇති කරගන්න, දුම්නස් ඇති කරගන්න. එහෙම නැත්නම් අනාගත සිහිනමවන්න. එහෙම නැත්නම් අනාගත සැලසුම් හදා ඉන්න. මේවට තමයි අපේ හිත කැමති. එහෙම නැත්නම් වර්තමාන අත්දැකීම තුල වුණත් নিমগ্ন වෙලා ඒ තුල මුලා වෙලා ඉන්න තමයි අපේ හිත කැමති. ඉතින් ඒ නිසා මේ සරල වර්තමාන ක්‍රියාවක අවදීන් කාලය ගත කරනවා කියන එක අපිට පුහුණු කරලා ගත යුතු දෙයක්. ඒ නිසා අපිට භාවනාවක් අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ අපි දැන් මේ කතා කරගෙන යන යම් ක්‍රියාකාරකම් අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට මෙන්න මේ හැකියාවන් එකතු කරගන්න. මේවා පොත්පත්වල තිබුණ පමණින් අපි බණට ධර්මදේශනාවකට අහපු පමණින් මේ කුසලතාවයන් හැකියාවන් අපි තුල දියුණු වෙන්නේ නැහැ. ඒවා අපි දියුණු කරගත යුතුයි. මෙතන තමයි අපිට ප්‍රායෝගික දහමක් දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ. භාගතුන් වහන්සේ පෙන්නන මුළු ප්‍රතිපදාවම ප්‍රායෝගිකයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපේ පැත්තෙන් අපිට කළ යුතු යමක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කළා කියලා යම් පින්කම් කළා කියලා සියල්ල ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. අපි උත්සාහත් වෙන්න ඕනේ අපි තුල මේ භාගතුන් වහන්සේ පෙන්නන ප්‍රතිපදාව දියුණු කරගන්න. ඒ සඳහා ප්‍රායෝගිකව අපේ පැත්තෙන් යම්කිසි වමනාවක් උත්සාහයක් කැපකිරීමක් මුලදී සෑහෙන්න අවශ්‍ය වෙනවා. දැන් ඊළඟට භාගතුන් වහන්සේ ඔන්න අපිව එක්කගෙන යනවා තවත් පැත්තකට. ඒ තමයි මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ කය හරිම ලස්සනයි. මේ කය හරිම සුන්දරයි. මේ කය හරිම ශක්තිමත්. අරයට වඩා මම ශක්තිමත්. අරයට වඩා මම සුරූපී. අරයට වඩා මම විරූපී. අරයට වඩා මම දුර්වලයි. අරයට වඩා මම උසයි, මිටි. මේ ආදි වශයෙන් අපි තව අනිකුත් මේ බාහිර ඉන්න පුජ්‍යලයන් ඇසුරේ අපේ කයත් සංසන්දනය කරමින් අපි විවිධ පුජ්‍යලයක මමෙක් සත්ව ස්වභාවයක් හදාගෙන තමයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ නිසා අපේ හිත සෑහෙන්න තැවෙනවා, ලත වෙනවා, දුක් වෙනවා, සමහර වෙලාවට සතුටු වෙනවා, උද්දාමයටපත් වෙනවා, ආඩම්බරකම් ඇති කර ගන්නවා, මානක්කාරකම් ඇති කර ගන්නවා. මොකද මේ කය නිසා. මේ කය මගේ කරගෙන මේ කය හරි ලස්සන කරගෙන නැත්තම් මේ කය හරි විරූපී කියලා හිතාගෙන මේ කය හරි ශක්තිමත් කියලා හිතාගෙන නැත්තම් මේ කය හරිම දුර්වලයි මගේ කය හරිම දුර්වලයි කියලා එහෙම හිතාගෙන. ඒතර මේ කය අයිති කරගෙන මේ කය මගේ කරගෙන මම කරගෙන පුදුමාකාර දුකක් පුදුමාකාර මුලාවක් අපි අසුරු කරනවා. දැන් ඔන්න භාගතුන් වහන්සේ කියලා දෙනවා වෙනත් දෘෂ්ටි කෝණයක්. කොහොමද මේ කය දිහා මීට වඩා ප්‍රඥාව මුල් කරගෙන බලන්නේ. මේ කය කියන්නේ තනි ඒකකයක් නෙමෙයි. මේ කය කියන්නේ තනි එකක් නෙමෙයි. මේ කය කියන්නේ කොටස් 32ක්. කියලා ඔන්න අපිට උගන්වනවා මේ කය පොඩ්ඩක් කෑලි කෑලි වලට කඩලා බලන්න. මොනවෙන්ද මේ කය හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට හම්බ වෙන්නේ එච්චරම මේ සුන්දර වූ දේවල් නෙමෙයි. මේ කය හැදිලා තියෙන්නේ ඒ තරම්ම සුන්දර නැති, ඒ තරම්ම සුබවාදී නොවන, ඒ තරම්ම ලස්සන නොවන, බොහෝම පිළිකුල් සහගත දුර්ගන්ධය හමන, ඒ තරම් ප්‍රිය උපදවන්නේ නැති කොටස් රාශියකින් තමයි මේ කය සකස් වෙලා තියෙන්නේ. අපි පින්වත්නි වාහනයක් කියලා කියනවා. අපි හිතමු ඔන්න කාර් එකක් කියලා කියනවා. නමුත් මේ කාර් එක කියන එක සංකල්පමය මට්ටමක්. ඒක අපි පොඩ්ඩක් ගැඹුරට හිතලා බැලුවොත් මේ කාර් එකක් කියලා කියන්නේ කෑලි ගොඩක් එකට එකතු කරලා යම්කිසි රටාවකට සකස් කරලා එක්කාසු කරලා හදාගත්ත ස්වභාවයකට හදාගත්ත රාමුවකට තමයි අපි කාර් එකක් කියලා කියන්නේ. නැත්තම් බස් එකක් කියලා කියන්නේ. නමුත් අපි කෑලි ටික වෙන් කරලා ගත්තොත් අපි හිතමු ඔන්න කාර් එකේ නම් වාහනයක නම් ඔන්න සුක්කානම තියෙනවා, රෝද 4 තියෙනවා, ඊළඟට එන්ජිමක් තියෙනවා. අපි හිතමු ඉන්ධන දාන්න වෙනම ඉන්ධන ගබඩාවක් තියෙනවා. ඊළඟට ඒකේ විදුලි පද්ධතියක් තියෙනවා. ඊළඟට ගියර් මාරු කරන්න වෙනම ගියර් පද්ධතියක් තියෙනවා. ඊළඟට එළිය දෙන්න වෙනම ආලෝක පද්ධතියක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික
එක්කාසු කළා, ඒක රාශී කළා. ඒ નિયમિત රටාවකට සකස් කරාට පස්සේ අපි ඊට පස්සේ ඒකට වටේට හොඳ ආවරණයකුත් සකස් කරලා ඒකට ලස්සන පාටක් එහෙම ගාලා කිව්වට පස්සේ ඔන්න අපි ඒකට කියනවා කාර් එකක්. මෙන්න මේක බෙන්ස් කාර් එකක්, මෙන්න මේක ටොයෝටා කාර් එකක්, මෙන්න මේක නිසාන් කාර් එකක් විවිධාකාර නම්ගම් දීලා අපි ඒවට ලොකු වටිනකම් දෙනවා. ඉතින් අන්තිමට අපි මේ දීපු වටිනාකම් වල අපි මේ දීපු වාණිජ නම් වල පුදුමාකාර විදිහට මුලා වෙනවා. අපිට අමතක වෙනවා මේක ඇවිල්ලා වාහනයක්, මේක තියෙන්නේ මේ පහසුවෙන් එක තැනක ඉඳලා තවත් තැනකට යන්න. ඔච්චරයි. මේක තමයි මේකේ ප්‍රයෝජනේ. අපිට ඒ ප්‍රයෝජනේ අමතක වෙලා මේකේ තියෙන ඒ උවමනාව අපිට අමතක වෙලා ඒ වෙනුවට මේ කාර් එක මතින් අපි ලොකු කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක්, මාන්නයක්, එහෙම නැත්නම් හීනමානයක්, දුකක්, අසතුටක්, දුම්නසක්, එහෙම නැත්නම් ඕනෝන් අතර තරදකාරීත්වයක් මේ හැම දෙයක්ම ඇති කරගන්නවා. නමුත් අපිට පුළුවන් නම් මේ කාර් එක පොඩ්ඩක් අර විදිහට කෑලි කඩලා කෑලි ගලවලා වෙන් කළා කොටස් වශයෙන් බලන්න අපිට අර තරම් අල්ලගෙන බදාගෙන ඒ ගැන ලොකු ආඩම්බරයකින් හෝ උනන්දුවකින් මාන්නයකින් කතා කරන්න තරම් දෙයක් එතන නැහැ. මේ කෑලි ගොඩක එකතුවක්. ඔය වගේමයි පින්වත්නි අපේ මේ කයත්. අපේ කය කියලා කියන්නේ කෑලි ගොඩක එකතුවක්. මේ කයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, මස් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, ඊළඟට නහර තියෙනවා, ඇටකටු තියෙනවා, ඉල ඇට තියෙනවා, ඊළඟට වකුගඩු තියෙනවා, හෘදේ වස්තුව තියෙනවා, ඊළඟට මේ අක්මාව තියෙනවා, බඩවැල් තියෙනවා, ඊළඟට නොදිරවපු ආහාර තියෙනවා, ඊළඟට පිත, සෙම, සොටු, සැරව, ලේ, මොලේ, ඉතින් මේ ආදී මහා කොටස් ගොඩක් එකතු කළා තමයි මේ කයක් කියලා අපි කියාගෙන ඉන්නේ. මේ මම කියලා අපි කියාගෙන ඉන්නේ. මම හරි ලස්සනයි කියලා කිතාගෙන ඉන්නේ. මම හරි තරබාරුයි, මම හරි උසයි, මම හරි මිටි කියලා කියාගෙන ඉන්නේ මෙන්න මේ කොටස් ගොඩක එකතුවකට. ඒතර මෙන්න මේ කය දිහා දැන් ඔන්න බුදුහාමුදුරුව අපිට ඒ සෑහෙන්න නිවැරදි දෘෂ්ටි කෝණයකින් බලන්න උගන්වනවා. එහෙම නැත්නම් අපි මෙතෙක් හිතාගෙන හිටියේ මේ කය ලස්සනයි, සුන්දරයි, ශක්තිමත්, නැත්නම් විරූපී, දුර්වලයි මේ ආදී වශයෙන් තමයි අපි මේ කය ගැන හිතාගෙන ඒකෙන් විවිධාකාර දුක් දුම්නස් ඇති කරගෙන එහෙම නැත්නම් උද්දාමයටපත් වෙලා ජීවත් වුනේ. දැන් අන්න බුදුහාමුදුරුවෝ ඊට වඩා ටිකක් යථාර්ථවාදීව මේ කය දිහා බලන්න අපිට උගන්වනවා. ඉතින් අපිට පුළුවන් නම් හිතේ යම් ඒකාග්‍රතාවයක් ඇති කරගෙන මේ කයේ කොටස් ඒ ආකාරයෙන් තියෙන සැටියෙන් තේරුම් ගන්න, ඇති සැටියෙන් තේරුම් ගන්න අන්න අපේ හිතේ මෙතෙක් තිබිච්ච යම්කිසි අවිද්‍යාවක්, මුලාවක් සෑහෙන දුරකට දුර වෙලා යනවා. මොකද මෙතෙක් අපි හිතාගෙන හිටියේ මෙතන තියෙනවා දෙයක්, මෙතන ඉන්නවා කෙනෙක්, මෙතන ඉන්නවා පුජ්‍යලයක්, මේ තමයි මම, මේ මම හරි ලස්සනයි, මේ මම හරි හැඩයි, මේ මම හරි උසයි, මේ මම හරි මිටි කියලා මේ කයම මුල් කරගෙන, කයම ඇසුරු කරගෙන අපි ලොකු පුජ්‍යල භාවයක්, ආත්මීය ස්වභාවයක් හදාගෙන හිටියේ. දැන් අර විදිහට මේක කොටස් කරලා බලන්න ටිකක් මනසින් විශ්ලේෂණය කරලා බලන්න ඒ අපේ හිතේ තිබිච්ච මුලාව දුර වෙලා යනවා. ඉතින් හැබැයි බුදුහාඳුරෝ කියනවා මේක නැවත නැවත කරන්න කියලා. මේක එක දවසක් දෙකක් කරලා හරියන්නේ නැහැ. හොඳට මේ කය කෑලි වලට කඩලා කොටස් කරලා නැවත නැවත උඩට යටට මේක බලබලා ඉන්නකොට අන්න අපේ හිතේ යම්කිසි රාගයක් තිබුණා නම් යම්කිසි මාන්නයක් තිබුණා නම් අන්න ඒක දුර වෙලා යනවා. මොකද මේක මාන්නය ඇති වෙන්න නම් මෙතන පුජ්‍යල භාවයක් ඇති වෙන්න ඕන. එහෙම නැත්නම් මේක ගැන ලොකු ඇල්මක්, රාගයක් ඇති වෙන්න නම් මෙතන පුජ්‍යල භාවයක් ඇති වෙන්න ඕන. නමුත් අර විදිහට කොටස් කරලා බලනකොට, කෑලි වලට කඩලා බලනකොට, වෙන් වශයෙන් බලනකොට එතකොට අපිට ඒ තරම් ඇලෙන්න කියලා රාගයක් ඇති කරගන්න කියලා දෙයක් නැහැ. හිතන්න අපි කැමැතිම කෙනාගේ දත් ටික ගලවලා එක දත ඉස්සරහින් තියාගලා එහෙම එක දතක් ගැන අපි වෙන් වශයෙන් බලන්න පුළුවන් නම් අපිට ඒක දතක් ගැනවත් ආසාවක් ඇති වෙන එකක් නැහැ. ඒකේ අර ලේ වැగిරෙන ආකාරය, ඒකේ තියෙන මැලියම් බැදලා තියෙන හැටි, ඒ ආකාරය. ඉතින් මේවා අපිට තේරෙන්න, පේන්න මේක යථා ස්වභාවය වැටහෙනවා මිසක්
මේක ගැන ඇල්මක්, ආදරයක්, ප්‍රේමයක්, ආලයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඔන්න වගේ තමයි අපිට මේ අපේම කය ගැන අපිට පුළුවන් කොටස් වශයෙන් බලන්න. වෙන් වශයෙන් බලන්න. කුණප කොටස් වශයෙන් බලන්න. ඉතින් මෙහෙම බලන්න අර අපේ හිතේ තිබුණ මුලාව ටික ටික දුර වෙලා යනවා. අපේ හිතේ තිබිච්ච රාගය ටික ටික දුර වෙලා යනවා. ඉතින් අපේ යම් අවස්ථාවක අපේ හිත රාගයෙන් දැවෙනවා නම්, ඒ බඳු රාග රක්ත වෙච්ච මොහොතක එකපාරටම අපි ආනාපාන සතිය වඩන්න ගියොත් ඒකේ තරම්ම සාර්ථක වෙන එකක් නැහැ. අන්න ඒ බඳු අවස්ථාවක මේ අපි දැන් කතා කරපු අසුබ භාවනාව, කුණප කොටස් වශයෙන් මේ කය දිහා බලන ආකාරය අපි ටික වෙලාවක් පුහුණු කරනවා නම් අන්න එතකොට අර අපේ මතුවලා තීච්ච රාගය, ඒ උද්දාමය, ඒ මුලාව ඔන්න පහ වෙලා යනවා. ඒක දුර වෙලා යනවා. නැවතත් හිත මධ්‍යස්ත වෙනවා. නැවතත් හිත උපේක්ෂාවට වෙනවා. නැවතත් මේ හිතේ තිබිච්ච රාගයෙන් නිදහස් වෙලා යනවා. හැබැයි తాවකාලිකයි. මේක මේ සම්පූර්ණයෙන් රාගය ඉවත් වීමක් නෙමෙයි. తాවකාලිකව ඒ දැවෙමින් තිබිච්ච රාගයෙන් හිත මුදවා ගැනීමේ හැකියාවක් දැන් එතකොට මෙතනින් මතුවලා එනවා. දැන් ඉබඳු මැද්දට පැමිණි නැත්තම් මධ්‍යස්ත වෙච්ච හිතක් තමයි ආනාපාන සතිය වගේ ඉස්සරහට අරගෙන යන මූල කර්මස්ථානයක් වඩන්න සුදුසු වෙන්නේ. ඉතින් ඒ වගේමයි අපි හිතමු කෙනෙක් මාන්නය වඩාගෙන ඉන්නවා නම්, හුඟක් ලොකු මාන්නයක් තියෙනවා නම් මේ කයම මුල් කරගෙන. එතකොටත් අර විදිහට කෑලි කෑලි කොටස් වශයෙන් බලනකොට ඒතර තේරෙනවා මේක මේ මම කියලා ගන්න, ලොකුවට කෙනෙක් කියලා ගන්න, මගේ කියලා ගන්න තරම් ලොකු දෙයක් නැහැ. මෙතන තියෙන මේ කෑලි සමූහයක එකතුවක්. මේ කයේ ස්වභාවයමයි එහා කයෙත් තියෙන්නේ කියලා අපිට එක්තරා අන්දමකින් නුවණක් පහළ වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට පින්වත්නි මේ විදිහට අපි නිනපතා කරන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙතෙන්දි බලන්න කියලා උපමාවකින් කොහොමද මේ කොටස් වශයෙන් බලන්න කියලා. උපමාව වශයෙන් දෙන්නේ හරියට විවිධාකාර ධාන්‍ය පුරවපු මල්ලක් තියෙනවා. ඒ මල්ලේ කටවල් දෙකක් තියෙනවා. උඩිනුත් විවෘතයි පිටිපස්සෙනුත් විවෘතයි, මැද්දේ ධාන්‍ය පුරවලා තියෙන්නේ. ඉතින් අපි මේ එක කටකින් ඒ එක විවරයකින් අත දාලා අතට ගන්නවා යම් ධාන්‍ය අහුරක්. එතකොට මේ ධාන්‍ය අහුර අතට ගත්තාම Tamanට පේනවා මේ තියෙන්නේ මුං, මේ තියෙන්නේ තල, මේ තියෙන්නේ මෑ, මේ තියෙන්නේ කව්පි, මේ තියෙන්නේ කඩල. මේ ආදී වශයෙන් අපිට ඒ ධාන්‍ය වර්ගය අපිට වෙන් කළ හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ කයට හිත යොදලා බලනවා. කයට හිත යොදලා බලද්දී ඔන්න කොටස් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බඩවැල්, මේ තියෙන්නේ අක්මාව, මේ තියෙන්නේ වකුගඩු, මේ තියෙන්නේ හෘදේ වස්තුව, මේ තියෙන්නේ පෙනහළු. මේ ආදී වශයෙන් අපිට මේ කයම ටිකක් විශ්ලේෂණය කරලා බලන්න පුළුවන්. එතකොට අපේ අර තිබිච්ච සත්ව සංඥාව, ඒ අපේ තිබිච්ච ඒ පුජ්‍යල හැඟීම වෙනුවට මෙතන තියෙන මේ කොටස් රාශියක්, කෑලි ගොඩක් කියලා යම් පමණකට නුවණක් අපේ හිතේ අවදි වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට කෙලස් දුරු කරගන්නා උවමනාව සහිතව යම්කිසි වීරයකින් යම්කිසි පුජ්‍යලයක් මේ කටයුත්තේ යෙදෙනවා නම් අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ ආනිසංශයක් වශයෙන් අර ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. ඒ යම්කිසි ගෘහාශ්‍රිත වූ මේ කාම භෝගී ජීවිතයේම ඇසුරු කරන පංචකාමයන්ම හොඳයි කියලා හිතාගෙන හිටපු ඒ සංකල්පමය රාමුව වෙනුවට, ඒ මුලාව වෙනුවට මෙතන මේ කය ඇසුරු කරන නුවණක්, කයෙන්ම හටගත්ත නුවණක්, කය ඇසුරු කරන හිතක් ඔන්න අපිට පොඩ ඇති වෙනවා. එතකොට මේකේ ආනිසංශයක් වෙනවා. එතකොට මේ ඇතුළතම නතර වෙච්ච හිතක්, මේ කයම ඇසුරු කරන හිතක්, බාහිරේ හොයා සැප හොයා යනවා වෙනුවට මේ ඇතුළත ප්‍රඥාවක් අවදි කිරීම සඳහා උත්සාහවත් වෙන්න හිතක් අපිට තේර ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක තමයි අර මුල් අවස්ථාවේදී අපිට උවමනා කරන්නේ. මොකද බාහිරයටම යන හිත දැන් මේ භාවනාව හරහා නැත්නම් මේ උපක්‍රමය හරහා බාහිරාවර්තී නොවි ඔන්න දැන් ඇතුළතට නැඹුරු වෙලා කයම ඇසුරු කරනවා. කයම ටිකක් විශ්ලේෂණය කරලා බලනවා. ටික වෙලාවක් යම් ප්‍රඥාවක් මුල් කරගෙන මේ කය දිහා බලන්න දැන් ඔන්න පුරුදු වෙනවා. ඒතකොට දැන් ක්‍රමානුකූලව දැන් බුදුරජාණන් වහන්සේ එකාතකින් අපිව අර
හිටපු මාන්නයෙන් එහෙම නැත්නම් හිටපු රාගයෙන් මුදවලා මේ සරල උපක්‍රමයේ හරහා ඔන්න බොහොම මධ්‍යස්ථ උපේක්ෂා සහගත මට්ටමකට අපිව අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි පින්වත්නි මේකේ අපි මතක තියාගන්න වටින කාරණයක් තමයි බුදුරජාන් වහන්සේ මේක සීමාන්තිකව කිසිම සීමාවක් නැතිව මේක වඩලා හිතේ පුදුමාකාර දෝමනස්සයක් එහෙම නැත්නම් මේ හිත කඩා වැටීමක් මෙබඳු භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන උපමාවම පොඩ්ඩක් නැවත මතක් කරගත්තොත් දැන් මේ කය දිහා අපිට බලන්න පුළුවන් දෘෂ්ටි කෝණ විවිධ කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ කය කුණප කොටස් වලින් සකස් වෙලා තියෙනවාය මේක පිළිකුල් සහගතය මේකේ තියෙන ඒ තරම් ඇලෙන්න දෙයක් නැහැ කියලා බලන එක මට්ටමක්. අපේ හිතේ රාගය උත්සන්න වෙච්ච අවස්ථාවකදී මාන්නය උත්සන්න වෙච්ච අවස්ථාවකදී අන්න ඒ වගේ ක්‍රමයක් වටිනවා. මොකද එතකොට අපිව අර අපි හිතියේ මුලාවෙන් නිදහස් කරගන්න මේ ප්‍රබල ආකල්පය ඇත්තටම උපකාර වෙනවා. හැබැයි අපි හිතමු අපේ හිත දැනටමත් කිසිම රාගයක් ඇසුරු කරන්නේ නැහැ. හැබැයි අපිට උවමනයි යම් ප්‍රඥාවක් දිනු කරගන්න. හැබැයි මේ අපි ගන්නවා ලොකු මාන්නයක් අපේ හිතේ තියෙනවා ඒ වෙලාවේදී. මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා ලොකුවට හිතාගෙන ඉන්නවා. අන්න ඒ බඳු අවස්ථාවකදී අපි හිතමු අපිට මාන්නේ කඩා ගන්න ඕනේ. එතකොට මේක පිළිකුල් වශයෙන් බලනවා වෙනුවට මේක අපිට පුළුවන් කොටස් වශයෙන් බලන්න. එතකොට තියෙන්නේ මධ්‍යස්ථා කල්පයක්. අර දුම්නසටපත් වෙලා දුකටපත් වෙලා මේ ගැන වෛරයක් ඇති කරගෙන එහෙම බලන ආකල්පයක් ඇත්තෙම නැහැ. ඒ වෙනුවට මේක දිහා ටිකක් යථාර්ථවාදීව බලන ගතියක් තමයි ඇත්ත ඇටසැටියෙන් බලන ගතියක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ අර දෙන උපමාවේදී මේ ධාන්‍ය පුරවපු මල්ලක් තියෙනවා. ඒ ධාන්‍ය පුරවපු මල්ලට අත දාලා ධාන්‍ය අහුරක් ගත්තාම අපේ හිතේ ඇති වෙන්නේ මධ්‍යස්ථ ආකල්පයක්. මේක මේ කොටස්. විවිධ ධාන්‍ය වර්ග. කවුපි, මුං, මෑ, තල, වී මේ විදිහට විවිධ ධාන්‍ය වර්ග. ඉතින් ඒ වගේමයි දැන් මේ කයටත් අපි අපේ හිත යොදලා මේක විශ්ලේෂණය කරලා බැලුවාම අපිට කොටස් හම්බ වෙන්නේ. මෙන්න බඩවැල්, මෙන්න වකුගඩු, මෙන්න අක්මාව, මෙන්න හෘදේ වස්තුව, මෙන්න රුධිරය, මෙන්න සෙම, මෙන්න කෙල, මෙන්න සොටු, මෙන්න මුත්‍රා. මෙන්න අපිට මේ කය ගැන එක්තරා අන්දමකින් ඇත්ත ඇටසැටියෙන් යම් පමණකට තේරුම් ගැනීමේ අවස්ථාවක් තමයි සැලසෙන්නේ. ඉතින් එතකොට මේ භාවනා ක්‍රමය ප්‍රඥාව අවදි කරගන්න එක පැත්තකින් මුල් වෙනවා. තවත් පැත්තකින් අපේ හිතේ රාගය වැඩිච්ච වෙලාවකදී, රාගයෙන් අපි බැට කන වෙලාවකදී, ඒ රාගය දුරු කරගන්න මේ කොටස් දිහාම පිළිකුල් වශයෙන් බලන්නත් හැකියාව තියෙනවා. ඉතින් මතක් කරගන්න තියෙන්නේ මේක හැබැයි සීමාව දැනගන්න ඕනේ. අපි නිරන්තරයෙන්ම මේක වඩන්න ගිහලා මනසේ යම්කිසි ඍණ බවක් ඇති වෙනවා නම් ඒක හරියන්නේ නැහැ. ඒක නිවැරදි නැහැ. අපේ හිත නතර වෙන්න ඕනේ උපේක්ෂාවේ. අපේ හිත නතර වෙන්න ඕනේ යම් මධ්‍යස්ථ භාවයක. එහෙම නැතුව මේක මේ කයම ගැන ලොකු කලකිරීමක් ඇති කරගෙන පුදුමාකාර වික්ෂෝභයකටපත් වෙලා අපි කටයුතු කරන්න යනවා නම් ඒ කියන්නේ අපේ ප්‍රමාණය දැනගෙන නැහැ. භාවනාවේ ප්‍රමාණය දැනගෙන නැහැ. මේ හැම එකක්ම එකාතට අපිට හිතන්න පුළුවන් හරියට නිකන් බෙහෙත් කියලා. අපි බෙහෙත ප්‍රමාණය සලකලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ ලෙඩේට ඒ බෙහෙත පාවිච්චි කරන්න අවශ්‍යයි. ප්‍රමාණය දැනගෙන. අන්න ඒ වගේ තමයි මේ අසුබ භාවනාවත් ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. ඒක තුලින් ඍණ භාවයක් හිතේ ඇති නොවන විදිහට ඒ දැනට ඇති වෙලා තියෙනවා නම් රාගයක්, මාන්නයක්, ඒ රාගයෙන්, මානයෙන් හිත මුදවගෙන නැවතත් මධ්‍යස්ත කරගන්න මේක ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඊළඟට පින්වත් දැන් මේ විදිහට අපි හිතමු යම් ප්‍රඥාවක් අවදි කරගත්තා කියලා. ඒ කියන්නේ දැන් එයාගේ හිතේ රාගයක් තිබුණ නැහැ. හැබැයි ප්‍රඥාව දියුණු කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් එයා යම් පමණකට මේ කය දිහා බැලුවා කොටස් වශයෙන්. එතකොට එයාට දැන් තේරෙනවා මේ කය සකස් වෙලා තියෙන කොටස් වලින්. මෙතන කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක් කියලා ගන්න දෙයක් නැහැ. මේකයින කොටස් රාශියක එකතුවක්. ඔය ප්‍රඥාවේ එක මට්ටමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිව එක්කගෙන යනවා ප්‍රඥාවේම තවත් මට්ටමකට. ඒ තමයි මේ කය දිහා ධාතු මුහුණුවරකින් බලන්න කියලා. ඒ කියන්නේ
දැන් මුලදී අපි ඔය එක්කගෙන ගියේ කොටස් වශයෙන් බලන්න. එතකොට අපිට පැමුණුනේ එක්තරා ප්‍රඥා මට්ටමක්. නමුත් ඊටත් වඩා සූක්ෂමව බලන්න අපිට උගන්වනවා ධාතු වශයෙන් බලන්න. මේ එක එක කොටසක තියෙන ධාතු රාශියක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් දත් එහෙම නැත්නම් ඇටකටු මේවායේ තද ගතිය වැඩි. එහෙම නැත්නම් කෙල, මුත්‍රා, ලේ ඒවායේ දියාරු ගතිය, වතුර ස්වභාවය ගලාගෙන යන ගතිය වැඩි. ඊළඟට මේ කයේ තියෙන රස්නේ, මේ ආහාර දිරවන ගතිය, අපිට මේ කයේම තියෙන උෂ්ණත්වය, කය ඇතැම් වෙලාවට නිකන් දවන ගතිය, අන්න එතෙන්දි තේජෝ ගතිය වැඩි. නැත්නම් රස්නේ ගතිය, තේජෝ ධාතුව එතෙන්දි උත්සන්නයි. ඊළඟට මේ කය හොලවන්න පුළුවන් ආකාරය, අතපය පොඩ්ඩක් චලනය කරන්න පුළුවන් හැටි, අපිට ඇවිදින්න පුළුවන් කම, එහෙම නැත්නම් අපේ මුඛය තුලින් එළියට යන වාතය, නැත්නම් කයෙන් පිට වෙලා පිටුපසින් යන වාතය, නැත්නම් මේ කය ඇතුලේ බඩවැල් ඇතුලේ කැරකෙන සෙලවෙන වාතය. ඉතින් මේ ඔක්කොමගෙම අන්න වායෝ ධාතුව වැඩි. ඉතින් මේ ආකාරයෙන් අපිට තව ටිකක් සූක්ෂම කළා මේ කොටස් දිහාම බලන්න පුළුවන්. එතකොට ඔන්න අපි ක්‍රමානුකූලව පැමිණෙනවා කොටස් 32කින් ධාතු මනසිකාරයට. ඒ කියන්නේ මුලදී අපි කොටස් වශයෙන් දැනගත්තා, යම් පමණකට අපේ මුලාව දුරු කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් එතනින් අතර නොවි මේක ධාතු වශයෙන් බැලීම දක්වා දියුණු කරගන්න. මේ ධාතු වශයෙන් බැලීම ඊටාම ප්‍රායෝගිකයි. අපි මේ ධාතු වල ලක්ෂණ හොඳින් දන්නවනම්. මට මතකයි අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා. මේ ධාතුන් කතා කරන භාෂාව එහෙමනම් දැන් යෝගාවචරය තේරුම් ගන්න අවශ්‍යයි. කොහොමද මේ ධාතුන් කතා කරන්නේ? මේ ධාතුන් කතා කරන්නේ ඒවාටම ආවේනික ලක්ෂණ හරහා. ඒ පඨවි ධාතුවට ආවේනික ලක්ෂණ තියෙනවා. ආපෝ ධාතුවට ආවේනික ලක්ෂණ තියෙනවා. තේජෝ ධාතුවට ආවේනික ලක්ෂණ තියෙනවා. එතකොට මේ ඒ ආවේනික ලක්ෂණ අපි දන්නවනම් යම් අවස්ථාවක අපිට ඒ යම් ලක්ෂණයක් හඳුනා ගන්න පුළුවන් නම් අන්න එතෙන්දී අපිට තීරණය කරන්න පුළුවන් මෙතන මෙන්න මේ අහවල් ධාතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු පඨවි ධාතුව. දැන් පඨවි ධාතුවේ සාමාන්‍ය ලක්ෂණ 6ක් විතර තියෙනවා. තද ගතිය, බර ගතිය, රළු ගතිය කියලා ඔන්න එක ගති තුනක්. ඊළඟට තද ගතියේම අනිත් පැත්ත, මු르දු ගතිය. ඊළඟට සැහැල්ලු ගතිය, සිනිඳු ගතිය. ඒතර මෙන්න මේ ලක්ෂණ 6 පඨවි ධාතුවට ආවේනිකයි. යම් හෝ තැනක බර ගතියක් දැනෙනවා නම්, යම් හෝ තැනක සැහැල්ලු ගතියක් දැනෙනවා නම් මෙන්න මේ පඨවි ධාතුව කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. යම් හෝ තැනක රළු ගතියක් දැනෙනවා නම්, එහෙම නැත්නම් සිනිඳු ගතියක් දැනෙනවා නම්, ඒ ඇවිල්ලා පඨවි ධාතුවේ ලක්ෂණයක්. යම් හෝ තැනක ගොරෝසු ගතියක් දැනෙනවා නම්, එහෙම නැත්නම් යම් හෝ තැනක මෘදු සිනිඳු ගතියක් දැනෙනවා නම් මේ පඨවි ධාතුවේ ලක්ෂණයක්. ඉතින් මේ ආකාරයෙන් අපි අපේ කය දිහා නිරීක්ෂණය කරනකොට මේ ලක්ෂණ හඳුනා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විවිධ ලක්ෂණ මතුවෙනකොට ඒවා ගැන අවධානයෙන් ඉන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි සක්මන් භාවනාවක් කරනවා. එතෙන්දී අපේ පාදය පොළවත් එක්ක ස්පර්ශ වෙනවා. පොළවත් එක්ක ස්පර්ශ වෙනකොට අපි හිතමු එතන තද ගතියක් දැනෙනවා. එතන රළු ගතියක් දැනෙනවා. එතන නැත්නම් සිනිඳු ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් මේ පාදයේ බර ගතියක් දැනෙනවා. පාදයේ සැහැල්ලු ගතියක් දැනෙනවා. ඉතින් මේ ඔක්කොම පඨවි ධාතුවේ ලක්ෂණ. ඉතින් අපිට එතෙන්දී මොන ධාතුවද මේ කියලා කල්පනා කර ඉන්න නෙමෙයි මේ කතා කරන්නේ. ඒක වැරදි. අපි මනසින් තර්ක කර මේක අහවල් ධාතුවද මේක මේ ධාතුවද කියලා මනසින් තර්ක කර භාවනා කරනවා නම් ඒක වැරදි. ඒක නෙමෙයි. අපිට තියෙන්නේ මේ ලක්ෂණ හඳුනා ගන්න. එතන අපේ පාදයේ ස්පර්ශ වෙනකොට මේ දැනෙන ගති ලක්ෂණ මොනවද? මට දැනෙන්නේ රළු ගතියක්ද? මට දැනෙන්නේ සිනිඳු ගතියක්ද? නැත්නම් මෘදු ගතියක්ද? බර ගතියක්ද? සැහැල්ලු ගතියක්ද? කියලා අන්න විමසිල්ලෙන් මෙන්න මේ ලක්ෂණ දැන ගැනීම සඳහා අපි උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් අපි ආපෝ ධාතුව ගත්තොත්
ඒකේ තියෙන්නේ ගලාගෙන යන ගතියක් නැත්නම් පිඬු කරන ගතියක්. දැන් අපි වාඩි වෙලා හොඳට කයට අවධානය යොදාගෙන ඉන්නකොට සමහර වෙලාවට මේ රුධිර සංසරණය දැනෙන්න තියෙනවා. එහෙම නැත්නම් දාඩිය වැగిරෙනවා, කඳුළු බේරෙනවා, නැත්නම් කෙල එහෙට මෙහෙට මිශ්‍ර වෙනවා සමහරට දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඇවිල්ලා ආපෝ ධාතුව. ආපෝ ධාතුවේ ලක්ෂණ තමයි මෙතන වැඩියෙන් නිරූපණය වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ආපෝ ධාතුව කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු යම් වෙලාවක හොඳටම රස්නේ දැනෙනවා. එහෙම නැත්නම් අපි සක්මනක් කරනකොට පාදයට ඒ වැලි පොලවක නම් තියෙන රස්නේ දැනෙනවා. එහෙම නැත්නම් අපි ටයිල් පොලවක නම් සක්මන් කරන්නේ ඒකේ තියෙන සිසිල් බව දැනෙනවා. අන්න අපිට තේරුම් ගන්න පුළුවන් මේ දැනෙලා තියෙන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුවේ ලක්ෂණ තමයි මට දැන් තේරුම් ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ පාදය ඔසවනකොට, ගෙන යනකොට, තබනකොට ඒ තියෙන චලන රාශිය. ඒ පුංචි චලන රසක් එකතු වෙලා තමයි ඒ ප්‍රධාන වම් පාදය ඉහළට ඔසවලා තැබීම කියන මෙන්න මේ ප්‍රධාන කාර්යය සිද්ධ වෙලා තියෙන්නේ. එතන චලන රසක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ චලන වලට අවධානය තියාගන්න. එහෙම නැත්නම් අපි වාඩි වෙලා ඉන්නකොට හුස්ම ගන්නවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා කියන්නේ වායෝ ධාතුවක්. ඊළඟ නැත්නම් පිම්බීමක් හැකිලීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ චලනය. පිම්බීමක් සිද්ධ වෙද්දී සිද්ධ වෙන ඒ චලනය. හැකිලීමකදී සිද්ධ වෙන ඒ චලන රාශිය. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් නම් එතනක් තියෙන්නේ ඔන්න වායෝ ධාතුවක්. ඉතින් එතකොට මේ කයට අවධානයෙන් ඉන්න මේ කයේ ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අපිට තේරෙන්න පටන් ගන්නවා. දැන් තේජෝ ධාතුව අපිට හඳුනා ගන්න පුළුවන් ඔය ආකාරයෙන්, වායෝ ධාතුව හඳුනා ගන්න පුළුවන්, ආපෝ ධාතුව හඳුනා ගන්න පුළුවන්, පඨවි ධාතුව හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ධාතු මුහුණුවරකින් මේ දිහා බලබලා බොහොම සූක්ෂමව මේ ගැන දකිමින් වාසය කරනවා නම් අපි ගාව තිබිච්ච සත්ව සංඥාව, පුද්ගල සංඥාව තවදුරටත් බොඳ වෙලා යනවා. තවදුරටත් දුරු වෙලා යනවා. මේකට හරි ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ කායගත සූත්‍රයේ ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි හරක් මරලා ජීවත් වෙන මිනිස්සෙක් හරකෙක් මිලදී අරගෙන ඔන්න හරකෙක් මරනවා. මරලා ඉවරලා ඒ හරකගේ මස් කෑලි වලට කඩලා කපලා සතර මං හන්දියකට ගෙනල්ලා මස් විකුණනවා. හරක් මස් විකුණනවා. ඉතින් මේ වෙලාවේදී මේ මිනිස්යාගේ හිතේ අර කලින් තිබිච්ච හරකෙක් ගවයෙක් කියන ඒ සත්ව සංඥාව ඇත්තේම නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ මස් කියන සංඥාව. අර කලින් තිබිච්ච සත්ව සංඥාව සම්පූර්ණයෙන්ම දුරු වෙලා ඒ වෙනුවට දැන් තියෙන්නේ මස් කියන සංඥාව. මෙන්න මේ වගේ තමයි පින්වත්නි යෝගාවචරයාගේත් මුලදී අපේ හිතේ තියෙන සත්ව සංඥාවක්, පුද්ගල සංඥාවක්. මමෙක් කියලා හිතාගත්ත හැඟීමක්. නමුත් කෙනෙක්ට මේ කය තුලින්ම ක්‍රමානුකූලව ධාතු ලක්ෂණ මතු කර ගන්න පුළුවන් නම් ඒ ධාතුන් හඳුනා ගන්නවා නම් මේක ක්‍රමානුකූලව වඩනවා නම් භාවනාවක් වශයෙන් දියුණු කරනවා නම් අර තිබිච්ච ගොරහැඩි සත්ව සංඥාව, ඒ පුජ්‍යල සංඥාව, පුජ්‍යල භාවය, මමායනය වෙනුවට මෙතන ක්‍රමානුකූලව පොඩ ධාතු සංඥාව මතුවෙන්න පටන් ගන්නවා. හරියට අර හරක් මරපු තැනත්තාගේ හරක මරණ වෙලාවේදී තිබිච්ච සත්ව සංඥාව අයින් වෙලා හරක විකුණද්දී, හරක් මස් විකුණද්දී මස් කියන සංඥාව ඒ හිතේ ඇති වුණා වගේ මේ යෝගාවචරයාගේ හිතෙත් සත්ව සංඥාව දුරු වෙලා ධාතු සංඥාව නැත්නම් ධාතු ආකල්පය මේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට එක පැත්තකින් අපිට මේක කියන්න පුළුවන් අපේ මේ මුළු ජීවිතේම දිහා අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ උගන්වනවා. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ හරිම සංකීර්ණ කරගෙනයි ජීවත් වෙන්නේ. මම අහවලා, මම මේ වගේ හැකියාවන් තියෙන කෙනෙක්, මට මේ වත්පොහසත්කම් කියන කෙනෙක්, මම මේ අතීතයේදී මේ දේවල් කරා, අනාගතයේදී මේ දේවල් කරන්න මම මේ සැලසුම් හදනවා.
මගේ ඥාතීන් මෙන්න මේ වගේ හැකියාවන් තියෙන අය, මගේ දරුවෝ මෙන්න මේ අය, මගේ බිරිඳ මේ වගේ, මගේ සැමියා මේ වගේ, මම රැකියාව කරන තැන මෙන්න මේක, මගේ රටේ ස්වභාවය මෙන්න මේක. ඉතින් මේ විදිහට අපි හිතේ හදාගත්ත දහසකුත් එකක් විවිධාකාර සංකල්පවල හිර වෙලා ඒවැයම පැටලිලා ඉන්න ස්වභාවයක් තමයි අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් ඒ සියලු පැටලුම් निराකරණය කරගන්න. ඒ පැටලුම් වලින් ඒ බරින් අපේ හිත නිදහස් කරගන්න ක්‍රමවේදයක් තමයි දැන් එකතකින් මේ භාගතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ. මේ කය කොහොමද ධාතු මුහුණුවරකින් බලන්නේ? අපි මේ ලොකු වටිනාකමක් දීලා ලොකු ආඩම්බරයක් ඇති කරගෙන ලස්සනයි හොඳයි සැපයි කියලා හිතාගත්ත මේ කය ධාතු මුහුණුවරකින් බලන්න අපිට උගන්වනවා. එතකොට අර තිබිච්ච සංකීර්ණතා, ඒ ව්‍යාකූලතා ඔක්කොම බැහැර වෙලා අපි බොහොම සරල ධාතු ස්වභාවයක් මෙතන තියෙන්නේ කියන මට්ටමකට ඔන්න අපේ හිතපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර සංකීර්ණ මනස වෙනුවට දැන් තියෙන්නේ අතිශය සරල මනසක්. හැබැයි ඊටාම ගැඹුරු නුවණක් සහිත මනසක්. අර කලින් අපි කතා කරපු සංකීර්ණ මනසේ නුවණක් නැහැ. එතන තියෙන ලොකු මුලාවක්. ඒ මුලා වෙච්ච පරිසරයක තමයි අපිට හම්බ වෙන්නේ අර සියලුම වැල්වටාරම්. ඒ සියලුම ව්‍යාකූලතා ඔක්කොම අපිට හම්බ වෙන්නේ ඒ සංකීර්ණ මට්ටමකදී. හැබැයි අපේ හිත ඊට වඩා සූක්ෂම වුණාම අපේ සතිමත් භාවය හොඳට වර්ධනය කරලා ගත්තාම ඒකාග්‍රතාවය දියුණු කරලා ගත්තාම අන්න ඒ බඳු මනසක තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. ඒ ප්‍රඥාව හොඳට අවදි කරන භාවනාවක් තමයි විශේෂයෙන්ම මේ ධාතු මනසිකාර භාවනාව. මේ ධාතු මනසිකාරයේදී අපිට බුදුරජාණන් වහන්සේ උගන්වනවා කොහොමද මේ කය දිහාම ධාතු මුහුණුවරකින් බලන්නේ. දැන් මේ කටයුත්ත සාර්ථක වෙන්න එක පැත්තකින් ප්‍රඥාව දියුණු වෙනවා, අනිත් පැත්තෙන් මේ කයම ඇසුරු කරන හිතක් ඔන්න අපිට උරුම වෙනවා. දැන් මේ කොටසෙදිත් බුදුරජාණන් වහන්සේ කියනවා ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. ආනිසංසයක් වශයෙන් ප්‍රකාශ කරනවා. ඒ අපි පංචකාමයන්ම ඇසුරු කරගෙන පුදුවාන් තරම් ලස්සන රූප ගැන හිතා ලස්සන ශබ්ද ගැන හිතා විවිධාකාර සුගන්ධයන් ගැන පතපතා හිතා මිහිරි රසයන් ගැන හිතා මිහිරි ස්පර්ශයන් ගැන හිතා මනසිනුත් নানা ප්‍රකාර මනක්කල්පිත සිහින ලෝකවල අතරමං වෙලා ජීවත් වෙනවා වෙනුවට මේ කය ඇසුරු කරන කයේ යථා ස්වභාවය යම් හෝ පමණකින් තේරුම් ගත්ත ප්‍රඥාවන්ත මනසක් අපි තුල ඇති වෙන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි මේ භාවනාව කරන්න විශේෂ ඉරියව්වක් නැහැ. දැන් අපි ආනාපාන සතිය ගැන එහෙමනම් කතා කරද්දී අපි කිව්වා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා භාගතුන් වහන්සේම දේශනා කරනවා. ඒ කියන්නේ අපිට විශේෂ තැනක් ඉන්න ඉරියව්වක් සිහිය පැවැත්විය යුතු විශේෂ ස්ථානයක් ඇත්තටම සඳහන් කරනවා. නමුත් මේ ධාතු මනසිකාරයේදී අපිට ඕනම ඉරියව්වක ඕනම අවස්ථාවක මේ භාවනාව වඩන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට අවශ්‍ය වෙනවා යම් ඒකාග්‍රතාවයක්, හිතේ යම් සමාධිමත් භාවයක් අවශ්‍ය වෙනවා. ඒ ලක්ෂණය හඳුන ගන්න. දැන් අපි සක්මන් භාවනාවක නිරත වෙනකොට ඒ ධාතු ලක්ෂණය හඳුන ගන්න නම් අපේ කයට මේ හිත ඇවිල්ලා තියෙන්න ඕන. අපිට අතීතය ගැන හිතා අනාගතය ගැන සිහිනවමවා මේ ධාතු ලක්ෂණ හඳුන ගන්න බෑ. එහෙනම් අපි මුලින්ම මේ කය පාවිච්චි කළා වර්තමානයට පැමිණිය යුතුයි. මේ කයම නැංගුරමක් වශයෙන් පාවිච්චි කර යුතුයි හිත වර්තමානයට ගන්න. සිහිය පිහිටවන්න. ඒ සිහිය පිහිටුවීම සාර්ථක වුණාට පස්සේ තමයි අපිට අවස්ථාව ලැබෙන්නේ මේ ධාතු ලක්ෂණ හඳුන ගන්න. එතකොට තමයි අපිට අන්න ධාතුන්ගේ භාෂාව තේරෙන්න ගන්නේ. එතකොට තමයි අපි ධාතුන්ගේ භාෂාව හඳුනගෙන ඒ ධාතුන් එතන ක්‍රියාත්මක වෙනවා කියලා ප්‍රඥාවකින් දකින්න අපිට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ බඳු ප්‍රඥාව අවදි කරන භාවනාව අපි නිතර වඩනවා නම් එක පැත්තකින් අපිට විපස්සනාවට ලොකු අත්ලක් සපයලා දෙනවා. තවත් පැත්තකින් අපිව අර අපි හිතපු මුලාවෙන් නිදහස් කළා
සෑහෙන ප්‍රඥා පදනමක් මත අපිව පිහිටවනවා. ඒ වගේමයි අපි අර හදාගෙන තිබිච්ච සංකීර්ණතා, ව්‍යාකූලතා, මනස බර වෙච්ච ගතිය, හිර වෙච්ච ගතිය, ඒවෙන් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරලා බොහොම සැහැල්ලු, සරල ප්‍රඥාව මත පිහිටවපු බොහොම මෝරපු මනසක් අපිට හදලා දෙනවා. ලාමක මනසක් වෙනුවට මේ ඇත්ත ඇඩසැටියෙන් තේරුම් ගත්ත හොඳ පරිණත මනසක් හදාගන්න අපිට උදව් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ කායගත සති සූත්‍රය බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර අතිශය සරල තැනකින් පටන් අරගෙන බොහොම සියුම් ප්‍රඥාවක් විනිවිද යන ප්‍රඥාවක් අවදි වෙන අන්දමින් ප්‍රකාශ කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. අර ආනාපාන සතියෙන් සරලව පටන් ගන්නවා. ඒකෙමත් ආස්වාසයක ප්‍රස්වාසයක තියෙන සියුම් ලක්ෂණ හඳුනා ගැනීම සඳහා අපි උනන්දු කරනවා. ඊළඟට විවිධාකාර ඉරියව්වල සිහිය පවත්වන්න කියලා කියනවා. ඒ ප්‍රධාන ඉරියව් හැරුණාම අනිකුත් එදිනෙදා කටයුතු වලදීත් සිහිය පවත්වීම සඳහා උනන්දු කරනවා. ඊට පස්සේ මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න අපිට උගන්වනවා. දැන් එතකොට අර ප්‍රඥාව පොඩ අවදි වෙනවා. අපේ තිබිච්ච ඒ ඝන බාල මුලාව, මෝහය, අන්ධකාරය වෙනුවට ප්‍රඥා ආලෝකයක් අපි තුලම අවදි වෙන්න පටන් ගන්නවා. අපි අපේ ජීවිතය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න දැන් උත්සාහන්ත වෙනවා. මෙතන මේ ඇත්ත වශයෙන් මොකද්ද තියෙන්නේ? මෙතන කවුද ඉන්නේ? මෙතන කෙනෙක් ඉන්නවද? මෙතන පුජ්‍යලයක් ඉන්නවද? ඒතර මේ තියෙන ස්වභාවයට වඩා වෙනත් තැනක තියෙන ස්වභාවය හුඟක් වෙනස්ද? නැත්නම් මේ ස්වභාවයෙන්මද වෙනත් තැනකක් තියෙන්නේ? මේ කයේ ස්වභාවයෙන්මද වෙනත් කයකක් තියෙන්නේ? මෙතන කොටස් 32 නම් වෙන කයක ඒ තියෙන කොටස් 32 නෙමෙයිද? මෙතන තියෙන ධාතු ලක්ෂණ නෙමෙයි නම් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් නම් වෙනත් කයකක් තියෙන ඒ බඳුම ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයිද කියලා අන්න අපි තුල යම්කිසි කුතුහලයක්, ප්‍රඥාවක්, විමසීමක්, විමර්ශනයක්, විශේෂ බැල්මක් මෙන්න මේ භාවනාව හරහා අවදි කරලා දෙනවා. ඉතින් ක්‍රමානුකූලව මේ කායගත සතිය දියුණු කරගෙන යනවා නම් එහෙමනම් අන්න අපිට අර සාමාන්‍ය පංචකාමයන් ඇසුරු කරපු ගෘහාශ්‍රිත කල්පනාවන්, ගෙවල් දොරවල්ම ගැන හිතන ඒ කල්පනාවන්ගෙන් පොඩ හිත නිදහස් කරගෙන මේ කයට හිත අරගෙන කයේම හිත පවත්වමින් කයම තවදුරටත් විමසමින් මේ කයේ යථා ස්වභාවය හඳුනා ගනිමින් අපි තුල ලොකු ප්‍රඥාවක් අවදි කිරීම සඳහා මේ භාවනාව ඔන්න ඉස්සරහට අපි වරගෙන යනවා. ඒ නිසා අපිත් මේ කාරණා තේරුම් අරගෙන අපි තුලත් මේ විවිධ භාවනා ක්‍රම ප්‍රායෝගිකව දියුණු කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි. මේක මේ ධර්මදේශනාවක් අහපු පමණින් නැත්තම් පතක් බලපු පමණින් එක දවසින් සිද්ධ වෙන වැඩක් නෙමෙයි. මේක අපි ක්‍රමානුකූලව යම්කිසි කැපකිරීමක් කළා යම් උනන්දුවකින් මේ භාවනා ක්‍රමයක් අපි ක්‍රමානුකූලව දියුණු කරනවා නම් ඒකෙන් ලැබෙන ඒ අවබෝධය, ඒකෙන් ලැබෙන සහනය, ඒකෙන් ලැබෙන සරල බව, ඒ නිසා ලැබෙන හිතේ නිදහස, පැටලිලි වලින් තොර භාවය, හිතේ තියෙන පැහැදිලි භාවය, වර්තමානයේ ජීවත් වෙන ගතිය, ප්‍රබෝධයෙන් ජීවත් වෙන ගතිය අප්‍රමාණයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා මම මේ පින්වුතුන්ට ආරාධනා කරනවා මේ සියලු හැකියාවන් අපි තුල දියුණු කරගන්න වමනා කරන පාර භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් අපිත් උත්සාහ වෙන්න තියෙන්නේ මේ ලැබපු මනුෂ්‍යාත්ම භාවයෙන් ප්‍රයෝජන ගන්න. මේ ලැබපු ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද ධර්ම දේශනාව මුල් කරගෙන යම්කිසි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඒ සඳහා ඒක අහන්න අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් Tamanට යම්කිසි වාර්තාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් එහෙම නැත්නම් යම් කොටසක් මේකට එකතු කරන්න තියෙනවා නම් ඒ සඳහාත් මේ පින්වතුන්ට දැන් අවස්ථාව තියෙනවා. හොඳයි අපි ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. අතැසවීමක් කරලා තියෙනවා ශාන්ති. අපි යාට අවස්ථාව දෙනවා.
අතවිසවීමක් කරන්න Zoom හරහා. එතකොට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ශාන්ති කියන්න අපිට ඇහෙනවා. වහන්සේට මාගේ නමස්කාරය වේවා. භාවනා අධ්‍යක්ීමක් ගැන කියන්නයි හිතුවේ ස්වාමීන් වහන්සේ. ඊයේ කරන භාවනාවේ ආනාපාන සතිය සිමඩන විට ශරීරය බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ පූජා කරා. පංචමී වර්ණ යටපත් වේවා කියලා අධිෂ්ඨාන කරලා භාවනා කරගෙන ආනාපාන සතිය කරගෙන යන විට විනාඩි 5-10ක් විතර සිටිවිලි එනවා. නමුත් ඒව යටපත් කරගෙන යන විට ටිකටෝම සංසුන් භාවයක් ඇති වෙලා ආලෝක ධාරා වැඩි පෙනෙන්නේ ස්වාමීන් වහන්සේගේ පාර වගේ. නමුත් ඈතට යන ස්වභාවය දිටුවා. හිතවිලි නම් හිතවිලාවේ ආවේ නෑ. බඩ පිට සද්දකුත් නෑ. ඒ නිසා ඒක දිග වේලාවක් ඉන්න පුළුවන්කම තිබුණා. ඒ විදිහට දකින්නකොට සිතුවියා බලාගෙන සිටින විට ගුහාවකට යනවා වගේ ස්වාමීන් වහන්සේ මට අත්දැකීමක් ඇති වුණා. මම ඒ දෙස තව බලාගෙන සිටියා. ඒ අවස්ථාවේ නිකන් ඉතාම සියුම් වෙලා ඉන්ද්‍රියටම ගියා වගේ දෙටුවා ස්වාමීන් වහන්සේ. ඔව්. මේ වාසියෙන් නම් කරුණා බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඔව්. ඒ කියන්නේ ඔතෙන්ද ඇත්තටම සමත සමාධියක් තමයි ඔය අත්දැකලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ මනස සියුම් වෙලා ඒ ආනාපාන සතිය හරහා පහළ වෙච්ච යම් සංඥාවක යම් නිමිත්තක හොඳට හිත ඒකාග්‍ර වෙනකොට හරියට නිකන් ගුහාවක් ඇතුළට ඇතුළු වුණා වගේ නැත්නම් වතුරක ගිලුණා වගේ අපි වෙන අපි තුමු වලාකුලක් ඇතුළට ඇතුළු වුණා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. හරියට නිකන් ගිලුණා වගේ ඇදිලා ගියා වගේ අපිව ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කරගත්තා වගේ ඒක අස්සට ගියා වගේ ගුහාවක් ඇතුළට ගියා වගේ මෙයාගේ මේ අත්දැකීමක් අපිට ලැබෙන්න පුළුවන්. ඉතින් මෙතන තමයි අර සාමාන්‍ය අරමුණත් එක්ක ඒකාත්මීය වීමක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවා අර්පණා සමාධියකට හිතපත් වෙනවා කියලා. මෙතෙක් හිටියේ අපි උපචාරයක මෙතෙක් හිටියේ නිකන් එක අතකින් කියනවා නම් ගෙයින් පිට වගේ. දැන් ඔන්න අලුතෙන් සම්පූර්ණයෙන් ගයක් ඇතුළට ඇතුල් වුණා. යම්කිසි වාසස්ථානයක් තියෙනවා. ඒ වාසස්ථානයේ ආශ්‍රය කරගෙන තමයි කලින් හිටියේ. වාසස්ථානයේ අසල තමයි කලින් හිටියේ. උපචාර සමාධියක. හැබැයි ඒ වාසස්ථානයේ ඇතුළටම ඔන්න ගියා. ඒක බවටමපත් වුණා. දැන් වාසස්ථානයයි තමනුයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. තමනුයි ඒ අරමුණයි නැත්නම් ඒ නිමිත්තයි දෙකම එකක් බවටපත් වුණා. ඉතින් මෙතෙන්දී අපි කියනවා හිත අර්පණා මට්ටමකටපත් වුණා කියලා. ඉතින් මේ මට්ටමේදී ඇත්තටම කායික සුවයක් මානසික සුවයක් තමයි ලබා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේකත් ඉතින් ඇත්තටම ඔය බොහොම දුක්ඛම් කටළු සහිත ජීවිතයකට මේ භාවනාවකින් ලැබෙන නිරාමිස ප්‍රීතියක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ බඳු නිරාමිස සමාධිමත් ප්‍රීතියක් මේ භාවනාව තුළින් කෙනෙකුට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට එයාට ඒ බඳු নিমগ্ন වීමක්, ඇතුළතට යාමක්, ගිලා බැසීමක් වගේ දෙයක්, එයත් සමග සම්බන්ධ වීමක්, ඒකාත්මීය වීමක් දැනුණොත් එතෙන්දී අපිට කරන්න තියෙන්නේ කිසිම සැකයක්, සංඛාවක්, චකිතයක්, බයක් ඇති කරගන්න නැතුව අපිට තියෙන්නේ ඒ තුළ බොහොම සාවධානව හොඳ අවදියෙන් හිත නින්දර වට ගන්නෙත් නැතිව කලබල කරන්නෙත් නැතිව කිසිම දෙයක් හිතන්න යන්නෙත් නැතිව සැක ඇති කරගන්නෙත් නැතිව හොඳට නිස්කලංකව සිටීම පමණයි කරන්න තියෙන්නේ. අපිට ඒ විදිහට හොඳට නිස්කලංකව නිසල්මනේ ඉන්න පුළුවන් නම් අන්න එතකොට අපිට මේ සමාධි සුවය විඳ ගන්න පුළුවන්. සමාධියක තියෙන මේ නිරාමිස ප්‍රීතිය, නිරාමිස සුවය
ගැනීමේ අවස්ථාව තියෙනවා. හැබැයි අපිට මේ අත්දැකීම නුහුරු නිසා අපි මොනවා මොනාරි හිතන්න පටන් ගත්තොත් මේක ගැන සැක කරන්න පටන් ගත්තොත් নানা ප්‍රකාර දේවල් මේ විමසන්න පටන් ගත්තොත් එතකොට අපිට අර සුවය හම්බෙන්නේ නැහැ. අපි ඉක්මනටම ඒ සමාධිමත් බවෙන් එළියට පයින්නවා. එළියට අපිට එන්න වෙනවා. අපිට ඒ සමාධිමත් බව අහිමි වෙනවා. නමුත් අපි හොඳට ඒක ඇතුළට වෙලා ඒක තුල නිමග්න වෙලා එය බවටමපත් වෙලා මුළු ලෝකෙම අමතක කළා කිසිම සැකයක් ඇති කරගන්න නැතුව බොහෝම තෘප්තිමත් මනසකින් ඒ තුල ඉන්න පුළුවන් නම් අන්න ලොකු නිරාමිස ප්‍රීතියක් සුවයක් සමාධිමත් සුවයක් අත්පත් කර ගැනීම නැත්නම් විඳ ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඉතින් පොඩ්ඩක් මතක තියාගන්නත් ඕනේ අපි මෙබඳු සමාධි සුවයක් කොයිතරම් වින්දත් පැය ගණන් ඒක තුල හිටියත් එතනින් කෙලස් කැපීමක් නම් වෙන්නේ නැහැ. කෙලස් කපන මාර්ගය නැත්නම් කෙලස් දුරු කරන මාර්ගය විපස්සනාවක් කියලා කියන්න පුළුවන්. නමුත් ඊට මෙහා යම්කිසි ditta ධම්ම සුවයක් මෙලෝ වශයෙන් අපිට විඳ ගන්න පුළුවන් නිරාමිස ප්‍රීතියක් මේ බඳු සමාධියකදී අත්දැක ගන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. මේ ස්වාමීන් මට එහෙම දවසේම වගේ මට එහෙම සීතල ගතියකුත් දැනිලා එහෙම ශරීරයේ හරියට සීතල ගතිය තිබුණා උඩ හැන්ද වෙනකම් වගේ ස්වාමීන් වහන්සේ. ඒක එහෙම අත්දැක්කා මම. ඒක තමයි. ඒ දැන් ඒ කියන්නේ අපි හොඳට ඒ ගැඹුරු සමාධියකට ගිහාම ඒ ගැඹුරු සමාධියෙන් ලබන ඒ සුවය සමහරවිට දවස් ගාණක් වුණත් තියෙන්න ඉඩ තියෙනවා. මොකද හරීම දැන් අපි අර ඇසුරු කරපු දුක්ඛම් කටළු මේ ඔක්කොගෙම දැන් හිත නිදහස් වෙලානේ. බොහොම සැහැල්ලු වෙලා මුළු ලෝකෙම අපි අයින් වෙලා. ඊට වඩා බොහොම සුන්දර සුවදායි නිරාමිස ප්‍රීතියක තමයි ගත කරලා තියෙන්නේ. ඉතින් ඒ සුවය පැය ගණන් දවස් ගණන් වුණත් තියෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් නැවතත් මම මතක් කරනවා ඒකත් తాවකාලිකයි. ඒකයි බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරන්නේ ප්‍රඥාව අපේ හිත තුළ අවදි කරගන්න කියලා. ඒ ප්‍රඥාව අවදි කරන මාර්ගය සමහරවිට මුල් කාලේදී ඒ තරම්ම සුන්දර නැහැ. ඒ තරම්ම මේ සොම්නස් සහගත නැහැ. මොකද අපිට දකින්න තියෙන දුකක්, තේරුම් ගන්න තියෙන දුකක්. ඉතින් පස්සේ තමයි ටික ටික අපි මේ දුක විනිවිද යනකොට, දුක ගැන අවබෝධ කරගෙන යනකොට පස්සේ තමයි විපස්සනා නුවණක්, විපස්සනා ප්‍රඥාවක් එහෙම අවදි වෙන්න ගන්නෙ. ඒ නිසා ක්‍රමානුකූල පාරක් තියෙන්නේ අපිට එකපාරට ඉතින් සියල්ල තෘප්තිමත් කරගන්න බෑ, සියල්ල සම්පූර්ණ කරගන්න බෑ. දැන් විශේෂයෙන්ම මෑණියන්ට පුළුවන් නම් දැන් ටිකක් සක්මන් භාවනාවේ නිරත වෙන්න වැඩිපුර. මොකද අපි සමාධිය විතරක් ඉස්සරහට ආවොත් ඒක ටිකක් කරදරකාරී කියන්න පුළුවන්. සමාධිය ඉස්සරහට එනවා බොහොම යහුසුලුව අපේ හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිය ඇතුළතම ඔහේ ඉන්න පටන් ගන්නවා. අපිත් එතකොට ඒ සමාධියට ලොල් වෙන ගතියක් තියෙනවා. නමුත් ඊට වඩා අපිට පුළුවන් නම් සතිය ඉස්සරහට ගන්න. සතිය ඉස්සර කරගෙන යන මාර්ගය බොහොම ප්‍රවේශම් සහගතයි කියන්න පුළුවන්. ප්‍රඥාවට ලොකු අත්ලක් සපයනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මෑණියෝ ටික වැඩිපුර සක්මන් භාවනාවේ යෙදෙන්න. ඒ සක්මන් භාවනාවේ යෙදෙනකොට ඇස් විවෘත කරගෙන ඇස් අරගෙන භාවනා කරන්න. ඒ පාදේ සිහිය පිහිටව ගන්න. අද අපි අර කතා කරපු ඒ ධාතු මනසිකාරය වඩා ගන්න පුළුවන් ද සක්මනේදී කියලා උත්සාහවත් වෙන්න. පුළුවන් ද ඒ පාදයේ ස්පර්ශ වෙනකොට එතන මතුවෙන ධාතු ලක්ෂණය හඳුන ගන්න කියලා උත්සාහවත් වෙන්න. එතකොට අපිට පුළුවන් සතිය ඉස්සරහට අරගන්න, ඒ වගේම ප්‍රඥාවත් අවදි කරගන්න. මොකද දැන් ඒ මට්ටමට යන්න වමනා කරන හිතේ ඒකාග්‍රතාවය, සමාධිය දැන් ඇති වෙලා තියෙනවා. දැන් හැදිලා තියෙනවා. ඒක ප්‍රමාණවත්. ඔතනින් අපිට හොඳට අර තවදුරටත් සතිය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන යන ඒ විපස්සනා මාර්ගයට දැන් හැරෙන්න හොඳටම ප්‍රමාණවත්. හැරෙන්න අවස්ථාව තියෙනවා. හොඳයි. අපි ඊළඟ අවස්ථාව සුමේදට දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මගේ ප්‍රශ්නේ ධර්මදේශනාවට සම්බන්ධයි. පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ මේ දැන් අහපු පළවෙනි ප්‍රශ්නේ සම්බන්ධයි. ධර්මදේශනාව සම්බන්ධයෙන් කායගත සතිය අපි භාවනා අරමුණකින් පටන් අරගෙන ප්‍රාණාපානය වගේ එතනින්
සක්මනට එතනින් ඉරියව් වලට ඒ විදිහට කොටස් වශයෙන් බලලා ඒ විදිහට ඉස්සරහට යන එක අපි මුලින්ම කරන භාවනාව ආනාපානය හරි සක්මන හරි ඒකෙන් පටන් ගත්තාම ඒක නිරායාසයෙන් අතිවිති විහිදීමක් විදිහට සිද්ධ වෙන ගමනක්ද එහෙම නැත්නම් අපි එකින් එකට ඒවා පිළිබඳව විමසිල්ලෙන් වමනාවෙන් ඒවා කරන්න ඕනේද කියන එක. කියන්නේ නිරායාසයෙන් සිද්ධ වෙන දෙයක්ද නැද්ද කියන. හොඳයි. අපි ඒකට පොඩ්ඩක් එහෙනම් උත්තරයක් දීලා එමු. ඇත්තටම ඒක යෝගාවචරය මත වෙනස් වෙනවා. අපිට හරියටම නිශ්චිත වශයෙන් කියන්න බෑ. මම තනි කරම ඔන්න ආනාපාන සතියෙන්ම දිගටම යන ගමනක්ද මට තියෙන්නේ. එහෙම නැත්නම් ආනාපාන සතිය ටිකක් වඩලා ඊට පස්සේ ඔන්න ධාතු ලක්ෂණ හොඳට හඳුනගෙන ධාතු මනසිකාරයක් වඩලා ඒ බඳු ගමනක්ද මට තියෙන්නේ. එහෙම නැත්නම් මම ආනාපාන සතිය වඩලා ඊට පස්සේ වේදනාවන් හොඳින් හඳුනාගෙන වේදනානුපස්සනාවකට හැරිලා යන එහෙම ගමනක්ද මට තියෙන්නේ. එහෙම නැත්නම් මම ආනාපාන සතිය ටිකක් වඩලා ඊළඟට වේදනානුපස්සනාවටත් ඔන්න ටිකක් ගිහිල්ලා ඊට පස්සේ ඔන්න හිත දිහා බලන චිත්තානුපස්සනාවකට ගිහිල්ලා එහෙම ගමනක්ද මට තියෙන්නේ කියලා ඒක අපිට තීරණය කරන්න අමාරුයි. ඒක පුජ්‍යලයා මත වෙනස් වෙනවා. ඉතින් අපිට හිත වැඩෙන රටාව තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් එහෙම හිත වැඩෙන රටාව තේරුම් ගත්තොත් පහසුවෙන්ම ඒ යන පැත්තට යම්කිසි රුකුලක් දීලා යන පැත්ත නිවැරදි නම් බුද්ධ දේශනාව එක ගැලපෙනවා නම් නිවැරදි බව Tamanට වැටහෙනවා නම් ඕනනම් කල්යාණ මිත්‍රයෙක් එක්ක ආශ්‍රය කරා මේ සාකච්ඡා කළාමත් ඒ බව Tamanට පැහැදිලි නම් එහෙමනම් ඒ යන රටාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපි මේ කතා කරන සියලුම ක්‍රම අනිවාර්යයෙන්ම පුරුදු කළ යුතුයි සියල්ල සම්පූර්ණ කළ යුතුයි කියලා නීතියක් නැහැ. ඇතම් කෙනෙක් කායानुපස්සනා කොටසෙන් සෑහෙන ගැඹුරක් යනවා. ඇතම් කෙනෙක් කායानुපස්සනා කොටසේ යම් ගැඹුරකට දීලා ඊළඟට වේදනානුපස්සනා කොටසේ ඔන්න තවත් ගැඹුරක් යනවා. ඇතම් කෙනෙක් කායानुපස්සනාවේ කෙටි දුරක් ගිහිල්ලා වේදනානුපස්සනාවේ තවත් දුරක් ගිහිල්ලා ඔන්න චිත්තානුපස්සනාවේ තවත් දිගට ගැඹුරක් යනවා. දිග දුරක් යනවා. ඉතින් ඔය වගේ මේ අතර ලොකු වෙනස්කම් තියෙනවා. ඒ නිසා සුමේද මහත්තයා අහන්න වගේ මේක අපිට හරිය නිශ්චිත රටාවක් මෙතනදි මතු කරගන්න අමාරුයි. මේ විවිධ උපක්‍රම අපිට මේ විවිධ උපක්‍රම වලින් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්නයි අපිට තියෙන්නේ. එතකොට මේවෙන් ලැබෙන ඒ විවිධ ප්‍රයෝජන අපිට පුදුම විදිහට මේ අපිව ඉස්සරහට තල්ලු කරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ආනාපාන සතිය වඩනකොට ඒ සියුම් ධර්මතාවක තියෙන සියුම් සංසිද්ධියක තියෙන ලක්ෂණ හඳුනා ගැනීමේ මනස අපි දියුණු කරන්න අපේ සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඒ දියුණු වෙච්ච සම්පජඤ්ඤයෙන් අපි අර ධාතු ලක්ෂණ හඳුනා ගන්නකොට අපි තුමු අපි සක්මන් භාවනාවට ඔන්න දැන් ගියා සක්මනට ගිහිල්ලා දැන් එතන ධාතු ලක්ෂණ අපි හඳුනා ගන්නවා. එතකොට අර ආනාපාන සතිය හරහා අපි එකතු කරගත්තේ සම්පජඤ්ඤය දියුණු කරගත්ත සම්පජඤ්ඤය මෙතෙන්ට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඊළඟ අපි දුන්න අපි වේදනානුපස්සනාව වඩනවා. එතෙන්දී ඒ වේදනාව ඊටාම සියුම්ව හඳුනා ගන්න. අර අපි දියුණු කරගත්ත සම්පජඤ්ඤය ඒකාග්‍රතාවය එතෙන්ට මේ ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ වගේ මේ අපි දියුණු කරගන්න හැකියාවන් එකිනෙකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. හරියටම මේකෙන් පස්සේ මේක වඩන්න ඕනේ මේකෙන් පස්සේ මේක වඩන්න ඕනේ කියලා එහෙම අපිට අර ප්ලෑන් එකක් ෂෙඩියුල් එකක් හදන්න අමාරුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්න දෙවෙනි කොටස ඉදිරිපත් කරන්න. දැන් අර පළවෙනි ප්‍රශ්නකාරු කියවනේ අර මොනකට නිකන් ගුහාවකට ඇතුල් වෙනවා වගේ එහෙම දැනීමක් ලැබුණාය. එතකොට ඒක සමත වශයෙන් ලැබිච්ච අත්දැකීමක් විදිහට තමයි ඒක අර්ථ දැක්වේ. නමුත් දැන් විපස්සනා භාවනාව කියලා හිතාගෙන කරගෙන යන ආනාපාන සති භාවනාවේදී සමහර වෙලාවට මම අත්දැකලා තියෙන සමහර වෙලාවට ඒ අරමුණ ඇතුළට කිඳා බැසීමක් සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒක බොහෝ වෙලා පවතින එහෙම සමතමය තත්ත්වයක් කියලා මට හිතෙන්නේ නැහැ. මට හිතෙන්නේ ඒක විදර්ශනාමය අත්දැකීමක්මයි අරමුණ තවදුරටත් විනිවිද දැකීමක් ඇතුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එහෙම දෙයක් විපස්සනා භාවනාවේදී සිද්ධ වෙන්න පුළුවන් කියන එක තමයි මගේ දෙවෙනි ප්‍රශ්නේ. ඔව් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔතන පැති කීපයක් තියෙනවා. ඒ කියන්නේ සමත මට්ටමකදී අපිට තියෙන අරමුණ ටිකක් පුළුල් කියලා කියන්න පුළුවන්.
ඒ පුළුල් අරමුණ අපි බලන්නේ ස්ථිර සංඥාවකින්. මේක හරි ලස්සනයි, මේක හරි සුන්දරයි, මේක හරි ප්‍රිය උපදවනවා, මේක දිගට තියෙනවා කියලා ඒ සුබ ආකල්පයකින්, සැප ආකල්පයකින්, ස්ථිර සංඥාවකින් තමයි අපි ඒක දිහා බලන්නේ. ඒක දිහා බලාගෙන බොහොම සෞම්‍ය විදිහට, මෘදු විදිහට, තැම්පත්ව, තෘප්තිමත්ව ඉන්නකොට තමයි අන්න ඒක තුළට බැස ගැනීමක්, ඒක තුළ නිමග්න වීමක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන එතන ඒ සුවය විඳිමින් කාලය ගත කරන්න. ඒකට අපි කියන ඔන්න සමත සමාධියක් කියලා. නමුත් විපස්සනාවේදී එහෙම නෙමෙයි. විපස්සනාවේදී අපි ඉන්නේ අරමුණ විමසමින්. මේ අරමුණේ හැඩතල මොනවද? මේ අරමුණ හටගන්නේ කොහොමද? මේ අරමුණ වෙනස් වෙන්නේ කොහොමද? මේ අරමුණ නැති වෙලා යන්නේ කොහොමද? කියලා අන්න ප්‍රඥාව මිශ්‍ර වෙච්ච විදර්ශනාවක නැත්තම් ප්‍රඥාව උපදවා ගැනීමේ ක්‍රමවේදයක තමයි අපි නිරත වෙන්නේ. එතකොටත් හැබැයි අපේ හිත හොඳට ඒක තුලම විමසමින් ඒක තුලම නිමග්න වෙලා එතෙන්දි හිත සමාධිමත් වෙනවා. එතෙන්දි හැබැයි අර මේ අර්පණා සමාධියක් නෙමෙයි සාමාන්‍යයෙන් එතෙන්දි හැදෙන්නේ උපචාර සමාධියක් කියලා කියන්න පුළුවන්. දැන් හිත වෙන අරමුණු වල දුවන්නේ නැහැ. මේ අපි ඉස්සරහින් තියාගත්ත අරමුණම හොඳට විමසමින් විචාරශීලීව තීක්ෂණව විනිවිද දකිමින් වාසය කරනවා. ඒකත් ලොකු ප්‍රබල සමාධියක්. ඒකත් සුළුපටු සමාධියක් නෙමෙයි. හොඳට අපි අතීතය අමතක කළා නැත්නම් අතීතය අතහැරලා අනාගතය අතහැරලා හොඳට ඒකාග්‍රව අපේ හිත මේ වර්තමාන පැමිණෙන අරමුණ හටගන්නා අරමුණ විමසමින් වාසය කරනවා නම් අතිශය ප්‍රබල සමාධියක් එතෙන්දිත් හැදෙනවා. ඒ නිසා දැන් මේ කතා කළේ එක මට්ටමක්. ඊට පස්සේ හිතන්න තවත් එහාට යනකොට මේ සියලු අරමුණු වල තියෙන යථා ස්වභාවය වැටහිලා මේ සියලු අරමුණු අතහැරලා දාලා අරමුණු සියල්ල එපා වෙලා හිත සම්පූර්ණයෙන් මේ සියල්ල අතහැරියොත් ඔන්න තවත් විදර්ශනාව මුල් කරගත්ත සමාධියකට හිතපත් වෙන්න පුළුවන්. ඒ නිසා විපස්සනාවේ විවිධාකාර සමාධි මට්ටම් තියෙනවා. ඒ නිසා අපිට ඒ බඳු හැකියාවක් මේ සමත යෝගාවචරයේ ලබන අත්දැකීම් වෙනත් මුහුණුවරකින් විපස්සනාවේදී විපස්සනා යෝගාවචරයේ ලබන්න ඉඩකඩ ඕන හැටිය තියෙනවා. හොඳයි. එමයි ස්වාමීන් වහන්සේ බොහන්සේට බොහෝ පිං. හොඳයි. ඊළඟ අවස්ථාව සුහර්ෂණී විජේසුන්දර ඔබතුමීට අවස්ථාව ලැබෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. චුට්ටක් හයියෙන් කතා කරන්න අපිට ඇහෙනවා පොඩ්ඩක් අඩුයි. ඔබවහන්සේට දැන් ඇහෙනවද සනන්ස? ඔව් දැන් ඇහෙනවා. හොඳයි සනන්ස. මට තිබුණ ප්‍රශ්නේ සනන්ස මම ඔබවහන්සේට කලින් ලිපි මාර්ගයෙන් කතා කරලා තියෙනවා. මම භාවනා කරා සමට දම්පාට ආලෝක ප්‍රත්‍යක් තිබුණා. එක්ක සනන්ස ඔබවහන්සේ මාව විපස්සනා භාවනාවට යොමු කරා. වේදනාවන් දිහා බලාගෙන ඉන්න කියලා. මොකද මට හුරු භාවනාව වේදනාන් පස්සනාව නිසා. සනන්ස මට ඒ ආලෝක තත්ත්වයට ආවෙන් පස්සේ මම වේදනාවන් බලන් ඉන්න හුරු කරා. හැබැයි කාලයක් තිස්සේ මම ඒ වේදනාවන් දිහා බලන් ඉන්නකොට මට පේනවා ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාස වායු කෙරෙහි, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ඒ වේදනාව කෙරෙහි හරි එහෙම නැත්නම් ඇහෙන දෙයක් විටින් විට ඇහෙන දෙයකට හරි කායේ තියෙන වේදනාවකට හරි හිත යොමු වෙලා අපහො නැවත එනවා. මට හොඳින් පේනවා. සනන්ස හිම කර ඉන්නකොට ඒ භාවනාව කරන කාලය ඇතුළත මගේ හිත නිශ්චලයි. ඒ භාවනා අරමුණ ගැන විතරයි තියෙන්නේ. කෙටි කාලයකදී වෙනස් වෙන වේදනා ඒව හැමදේම දැනෙනවා. සනන්ස ඉන් පස්සේ මට දැනෙන හැඟීමක් තියෙනවා. මම මේක කරනවා. මට පේනවා සංස්කාර ඇති වෙවි නැති වෙවි යනවා. ඒක මට පාලනය කරගන්න මට ඒ සංස්කාර ඇති නැති වෙනවා කියන එක පාලනය කරගන්න බැහැ සනන්ස. එතකොට අර ඔබ වහන්සේ ධර්මදේශනාවේ කිව්වා වගේ මට කලකිරීමක් ඇති වෙනවා. මේ ඒ කියන්නේ එක්ක කුසල් හෝ අකුසල් හෝ මධ්‍යස්ථ සිතුවිල්ලක් හෝ මේ වේදනාව ඇති වෙනවා. මට ඒක පාලනය කරගන්න බෑ. මට ඒක ගැන කරන්න දෙයක් නැහැ. මම මෙතනදී මොනවද කරන්න ඕනේ? ඒ කියන්නේ තවත් එහාට මම මේක නැති කරනවා කියන එක කරන්න. ඔව්. මොකද ඒ කියන්නේ අපිට තියෙන්නේ ඔය වමනා කරන ප්‍රඥාව වඩා ගන්න පමණයි.
ඒ කියන්නේ අපිට ඊළඟ පියවර අපිට කරන්න බෑ. ඒක වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ දැන් ඔය යන විදිය හොඳටම හොඳයි. දැන් ටික ටික හිතේ ඒකාග්‍රතාවය හැදිලා ඒ ඒකාග්‍රතාවයම පාවිච්චි කරනවා වේදනාවන් නිරීක්ෂණය කරන්න, මතුවෙන විවිධාකාර අරමුණු හොඳින් නිරීක්ෂණය කරන්න. හිතන්න යම් වෙලාවකදී ඕවා නිකන් නොදැනී ගියා. ඕවා නිකන් සමනයටපත් වුණා. ඊට පස්සේ හිත දිහත් බලන්න. හිතේ මොනවාද එන සිතුවිලි? ඒ සිතුවිලි එන යන ආකාරය, හට ගන්නා ආකාරය, නැති වෙලා යන ආකාරය ඒවත් බලන්න. ওই විදිහට අපිට අර අපි තුල හොඳට මෙන්න මේ ත්‍රිලක්ෂණය වැටහෙනවා නම්, මේකේ තියෙන මේ අනිත්‍ය ස්වභාවය වැටහෙනවා නම්, මේකේ තියෙන අතිශය මේ අස්තිර ස්වභාවය අපිට වැටහෙනවා නම්, මේක නිරන්තරයෙන්ම මෙබඳු අනිත්‍ය ස්වභාවයට ලක් වෙනව නේද? මෙතන කොහොමද මම සැපක් බලාපොරොත්තු වෙන්නේ කියලා මේක ටිකක් එපා වෙන ගතියක්, අතහැරෙන ගතියක්, ඒක බොඳ වෙලා යන ගතියක් ඇති වෙනවා නම්, ඒ වගේම මේ සම්පූර්ණ සංසිද්ධියම මට කිසිම පාලනයක් නැහැ නේද? ඒක ඒගොල්ලන්ගේම හේතු ප්‍රත්‍යයන් නිසා හට අරගෙන ඒගොල්ලොම නැති වෙලා යනවා නේද කියලා මට අර ඒක ගැන තියෙන පාලනය සම්පූර්ණයෙන්ම එහෙම පාලනයක් නැහැ කියලා තේරෙනවා නම්, අන්නේ අනාත්ම ලක්ෂණය අපිට වැටහෙනවා නම්, ඒක තමයි මේ විපස්සනාවේ එක මට්ටමක්. එතන තමයි අපි අර ත්‍රිලක්ෂණය හොඳට විනිවිද දකින මට්ටම කියලා කියන්න පුළුවන්. ඒතර ඒ නිසා ඒක තව වෙන්න ඉඩ හරින්න. කලබල වෙන්න එපා මේක ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා. මේකම තව කරමින් වාසය කරන්න. ඒ කියන්නේ මෙතන යම් කාලයක් වාසය කරන්න අවශ්‍යයි. දැන් හිතන්න මෙහෙම. දැන් අපි ටැප් එකක් ගාවට ගෙනහිල්ලා යම්කිසි භාජනයක් වතුර පිරෙන්න ඔන්න ඒක යටින් තියලා තියෙනවා. හිතන්න මේ ටැප් එකේ වතුර බිඳුව වැක්කිරෙන්නේ. දැන් ඉතින් වතුර වැක්කිරනවා තේරෙනවා. වතුර වැක්කිරනවා පේනවා. දැන් මොකද කරන්නේ? තාම පිරලා නැහැ. ඉතින් අපිට තියෙන්නේ තව ටිකක් ඉන්නයි තියෙන්නේ. වතුර ටික පිරෙනකන් උතුරලා ගලනකන් අපි ඉවසන්න ඕනේ. අපිට තියෙන්නේ හැබැයි ටැප් එක යට ඒ භාජනේ තියාගෙන ඉන්නයි තියෙන්නේ. ඒ වගේ අපි ඒ උවමනා කරන ප්‍රඥාව වැඩෙනකන් අපේ භාවනාවේ හැමදාම නිරත වෙන්න අවශ්‍යයි. ඒ නිසා අපේ හිතේ කලකිරීමක් කොතින්ද ඇති වුණා කියලා බය වෙන්න එපා. ඔය කලකිරීමයි දැන් මම අද අර අසුබ භාවනාව විස්තර කරද්දී කතා කරපු කලකිරීමයි කියන්නේ දෙකක්. දැන් මෙතන ඇති වෙන කලකිරීම ප්‍රඥාව හා මිශ්‍ර වෙච්ච කලකිරීමක්. අර කයේ කොටස් කුණප වශයෙන් දැකලා පිළිකුල් වශයෙන් දැකලා ඇති කරගන්න කලකිරීම ඇවිල්ලා එක මට්ටමක්. මේ ඇවිල්ලා ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ ඇවිල්ලා කතා කරන්නේ මේ ඒ මොහොතේ හටගන්නා විවිධ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම හරහා. එතන තියෙන පිළීම දැකීම හරහා. එතන තියෙන මගේ පාලනයෙන් තොර භාවය තේරුම් යාම හරහා. අන්න එතෙන්දී ඇතිවන කලකිරීම තමයි මේ කතා කරන්නේ. මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ නිබ්බිදාව කියලා. ඒතර මෙන්න මේ නිබ්බිදාව කියන්නේ විපස්සනා ඥානයක්, විපස්සනා නුවණක්. ඉතින් මෙතෙන්දී ඒ කියන්නේ මේක දිගට කරන්න භාවනාව මේකේ ඔඩු දුවන ගතියක් තියෙනවා නම් පොඩ්ඩක් අඩු කළා කරන්න. ටික ටික මේක පුරුදු කරන්න. එක පාට පැය ගණන් කරගෙන යන්න එපා. පොඩ දියුණු කරගෙන යන්න. හැමදාම අපි හිතමු දැන් අපි උදේට නැගිට්ටාම මූණ හොදනවා. අපි දත් මදිනවා. අන්න ඒ වගේ මේක හැමදාම ඒ අවශ්‍ය තමන් පැයක් නම් භාවනා කරන්න, ඒ පැය භාවනා කරනවා. ඊළඟ ආයෙත් හවස පැයක් නම් භාවනා කරන්න, ඒ පැය භාවනා කරනවා. අන්න ඒ වගේ දිගට කරගෙන යන්න. ඒතර ක්‍රමානුකූලව තමන්ගේ මනසේ ඒ මුහුකුරා යාමක්, පරිණත වීමක්, ප්‍රඥාව දියුණු වීමක් ක්‍රමානුකූලව සිද්ධ වේවි. හොඳයි සනන්ත තවත් ගැටලුවක් තියෙනවා. භාවනා කරන කියන්නේ මට නිතර භාවනා කරන්න පුළුවන් කාලේ තියෙන බැරි කාලේ තියෙන මේ ගිහි වැඩත් එක්ක වැඩ කටයුතුත් එක්ක මගේ රැකියාවත් එක්ක සනන්ස එතකොට දැන් මම බහුල වශයෙන් භාවනා කරන කාලවල මගේ හිත ඒක වැඩිපුර ඇසුරු කරන නිසා බොහෝ විට මට නිදා ගන්න ගියත් නිින්දෙදි කියන්නේ සිහිය කියන එක පිළිහිටලා තියෙන ස්වභාවයෙන් සනන්ස. එතකොට මම සමහරවිට මම ඇස් පියාගත්තත් මට දම්පැහැති ආලෝකයක් පෙනෙනවා. මට ආනාපාන සතියට සිහිත යොමු කරන්න අවශ්‍ය නැහැ. එහෙම දෙයක් පෙනෙන්නේ නිකම්ම මට ඒ දේ පෙනෙනවා. දැන් අද උනත් වහන්සේගේ ධම්මදේශනා මහනකොට මට ඒ ආනාපාන සතිය නොනත් මට එහෙම ආලෝක ස්වභාවය පෙනෙනවා. හැබැයි මම ඔබ වහන්සේ කියන දෙයට තමයි සමන් දෙන්නේ. සානසික ස්වභාවික දෙයක්ද නැත්නම්
ඔව් ඒක ගැන එච්චර බය වෙන්න එපා. ඒ කියන්නේ අපි අර ආනාපාන සතියෙන් ඒ ආනාපාන සති නිමිත්ත හදාගත්තට පස්සේ නැත්නම් අවදි වුණාට පස්සේ ඒක ආනාපාන සතියෙන් නැතත් ඕක මතුවෙන්න පුළුවන්. අපි සක්මනේ ඉන්නකොටත් සමහරවිට ඒ නිමිත්ත පේන්න ගන්නවා. ඊළඟ අපි කෑම කනකොටත් සමහරවිට ඒ නිමිත්ත පේන්න ගන්නවා. ඉතින් මේක හැමෝටම වෙන්නේ නැහැ. ඇතැම් චරිතවල නැත්නම් ඇතැම් පුද්ගලයින්ට ඕක සිද්ධ වෙනවා. මේක දැනට නොසලකා හරින්න. ඒ කියන්නේ ඊට වඩා වැදගත් අර කය දිහා අර විමර්ශනාත්මකව බලන එක විපස්සනා මොහුනුවරකින් බලන එක ඊට වඩා වැදගත්. ඊළඟට එහෙම නැත්නම් අපේ හිත දිහාම වේදනාවන් දිහාම හොඳට බලන එක ඊට වඩා වැදගත්. අතන තියෙන්නේ අර උවමනා නම් ගැඹුරු සමත සමාධියකට යෑම සඳහා නිකන් දොරක් ඇරලා තිනවා වගේ දෙයක් තමයි එතන තියෙන්නේ. අපිට ඉතින් ඒ දොරෙන් වැඩක් නැහැ. අපි ඊට වඩා ගැඹුරු දොරකට තමයි දැන් මේ අවතීර්ණ වෙන්න හදන්නේ. හොඳයි. ඊළඟ අවස්ථාව ලංකා ඔබට ලැබෙනවා. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට මේ මම ලිපි මාර්ගයෙන් කියලා කතා කරලා තියෙනවා. මුල කාලේ කම්පන චංචල වලින් තිබුණේ ඔබ වාසිකේ රිට්‍රීට් වලට මම ඇවිල්ලා තිනවා. අවුරුද්දකට විතර කලින් ඉඳන් තමයි කම්පන චංචල දිගට එන්න ගත්තේ. දැන් ඒක ගොඩ සංසිඳිලා. ගිය අවුරුද්දේ වගේ ගොඩක් නිශ්චල තැනකට වගේ කම්පන චංචල හොඳටම සියුම් වෙලා නිශ්චල බවක ගොඩක් සමහර දවසට මම පැය දෙකක් විතර ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා ඒක පොඩක් පැයකට වගේ අඩු කරන්න කියලා. පස්සේ ඒක කාලයක් ඒක මේ නිශ්චල තැනකටම නැතුව හැමදේම සිතුවිලි එනවා. සිතුවිලි නිකන් ඇවිල්ලා යනවා වගේ එහෙම නිකන් ගොජයක් වගේ තිබුණ කාලයක්. ඊට පස්සේ ඔබ වහන්සේට මම ලිව්වා දවසක් මේ ඉංචි කාලේ වෙච්ච සිදුවීම් වල වගේ නිින්දෙදි භාවනාවේදීත් එකම විදියට රූප දර්ශන පේන්න ගත්තා. ඒත් එක්කම එන ෆීලිංග්ස් පවා මට ඒ මොහොතේ මාව සති ඇති වෙනවා. ඒ මොහොතේට මාව අවදිත් වෙනවා. නිින්දෙදි පවා මාව ඒ දැනීමත් එක්කම මට අවදි වෙනවා. ඊට පස්සේ ඔබ වහන්සේත් මට කිව්වා ඒක දිගටම කරගෙන යන්න භාවනාව නතර කරන්න එපා කියලා. මම දිගටම කරගෙන ආවා ස්වාමීන් වහන්සේ. දැන් වෙනකොට ඒ ඔක්කොම සමනය වෙලා මේ දැන් ආයෙත් නිශ්චල තැනකට හැම වෙලෙම ඉඳගෙන භාවනාව පටන් ගන්න විනාඩි පොඩි කාලයක් ඇතුළත යවෙනවා. එතන මොකද මම බොහොම මධ්‍යස්ථ සිතකින් තමයි හැම වෙලෙම ඉඳෙන්නේ. හිත මොකුත් කැටෙන්නේ කිරෙන්නේ නැහැ. මොකද අර වොන්ඩරින් වගේ චුට්ටක් සමහර දවසට එනවා. මට ඒ පිළිබඳව උපදේශකගේ උපදේශක් බලාපොරොත්තු වෙන නිසා. හොඳයි. කෙරීගෙන යන විදිහ හොඳයි. ඒ කියන්නේ අපි එක එක යුග එක අතකින් පහු කරනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත නිකන් හරියට නිකන් ලේයර්ස් වගේ නිකන් තට්ටු වගේ කියලා නිකන් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර භාවනාවක් වඩ아가ගෙන යනකොට සතිමත් භාවය දියුණු වෙගෙන එනකොට ඊළඟට ඒකත් එක්ක තව ප්‍රඥාවක් දියුණු කරනකොට අර එක මට්ටමක තියෙන කුණු රොඩු ටික ගැලවිලා යනවා. ඊට පස්සේ ඔන්න අපි ඊළඟ මට්ටමට යනවා. එතකොට ඔන්න ආයෙත් තව කුණු ගොඩක් මතුවෙන්නේ. ඒක ඔන්න දැන් අර ඒක තමයි අර කිව්වේ ඔන්න පුංචි කාලේ දේවල් මතක් වෙනවා. ඒවා නිකන් හරියට රූප සටහන් වගේ එනවා. ඒ කාලේ ඇති වෙච්ච හැඟීම් පවා මට දැනෙනවා. ඒ වෙන අර තව තැම්පත් වෙලා තියෙච්ච යම්කිසි තව තට්ටුවක්. ඊපස්සේ ඒකත් අපි බොහොම උපේක්ෂාවෙන් බොහොම මධ්‍යස්තව හැබැයි හොඳ සතිමත් බවකින් ඒ දිහා හොඳට දැනුවත්ව බලාගෙන ඉන්නකොට අන්න ඒකත් ගැලවිලා යනවා. ඒකත් හීන වෙලා යනවා. ඒකත් ക്ഷീණ වෙලා යනවා. ඉතින් එතකොට ඔන්න තව අපි අර කලින් තිබුණට වඩා බොහොම සෞම්‍ය මට්ටමකට බොහොම තව දුරටත් නිශ්චල වෙච්ච මට්ටමකට තව දුරටත් පැහැදිලි වෙච්ච මනසකට ඔන්න අපි අවතීර්ණ වෙනවා. ඉතින් ওই වගේ ටික ටික අපේ හිතේ ඒ පැහැදිලි බව අපිට ඕන දෙයක් දරන්න පුළුවන් හැකියාව දරා ගැනීමේ ශක්තිය නිශ්චල භාවය අකල්පිත භාවය මේවා තමයි ටික ටික වැඩෙන්නේ. ඉතින් මේවා වැඩෙන්න අර හිතේ තිබිච්ච තැම්පත් වෙලා තියෙන මේ මණ්ඩි වගේ තියෙන ඒ කෙලෙස් පදාසයන් ගැලවි යනවා. ඉතින් ඒවා ගැලවෙනකොට ටිකක් රිදෙනවා, හරි අමාරුයි, ඇඟපත රිදෙනවා. ඒ වගේ තමයි. හැබැයි ඒක ඉවරුණාට පස්සේ හරීම නිෂ්කලංකයි. අර හිතියට වඩා හරීම ශාන්ත ගතියක්. හිතියට වඩා හොඳ අපිටම මෝරපු ගතියක්. නැත්තම් ආධ්‍යාත්මිකව යම්කිසි කලින්ට වඩා යම් දියුණුවක් ලැබුව මට්ටමක් අපිට හම්බ වෙනවා. ඒ නිසා ඒ යන විදිය හොඳයි. මොකක්වත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. දිගට කරගෙන යන්න. අර ඒ වගේ තැනකටපත් වුණාට පස්සේ මුකුත් නොකර සිටීම තමයි අවශ්‍ය වෙන්නේ.
අපිට ඒ කියන්නේ භාවනාවේ අපිව මුලදී තමයි අපිට හිතලා යමක් කරන්න තියෙන්නේ. පොඩ්ඩක් මෙහෙවන්න තියෙන්නේ මුලදී. පස්සේ ටික ටික මේ මෙහෙවන ප්‍රමාණය අපි අත දාන ගතිය එන්න අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන වෙන්න ඉඩ හරිනවා. භාවනාව කෙරෙනවා. භාවනාව කරනවා නෙමෙයි. දැන් භාවනාව කෙරෙනවා. අපිට තියෙන්නේ නිකන් අර පස්සේ සීට් එකට ඇවිල්ලා බලාගෙන ඉන්නයි තියෙන්නේ. මුකුත්ම කරන්න අවශ්‍ය නැහැ. අපි නිකන් අවුලෝලා තියෙනවා. පොඩ්ඩක් එන්ජිම ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ එයා වැඩේ කරගෙන යනවා. අපිට තියෙන්නේ පැත්තකට වෙලා වෙන දෙයකට ඉඩ හරින්නයි තියෙන්නේ. අපිට දැන් තමයි උපේක්ෂාවක් අවදි වෙන්න ගන්න. දැන් අපි කතා කරනවානේ බොජ්ජංග ධර්ම ගැන. අපි කතා කරන බොජ්ජංගවල උපේක්ෂා බොජ්ජංගය සම්බොජ්ජංගය වැඩෙන්නේ ඔන්න ඔය වගේ මට්ටම් වලදී. දැන් අපේ ගාන්ට භාවනාව සිද්ධ වෙනවා අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ දිහා උපේක්ෂාවෙන් බලා සිටීමක් පමණයි. අන්න බොහොම ගැඹුරු උපේක්ෂාවක් අපි තුල පොඩ වර්ධනය වෙනවා. ඒ නිසා ඒ බොජ්ජංග ධර්ම ගැනත් යම්කිසි වැටහීමක් ඇති කරගන්න මෙතෙන්දී අපි ඒ වමනා කරන ප්‍රඥාව අවදි වෙන්න ඉඩ හරිනවා. ඊට පස්සේ එතනින් අපේ හිත දැවතත් නිස්කලංක කරනවා, සමනය කරනවා. දැන් බලන්න හිත මොකක්වත් අල්ලලා තියෙන්න බෑ. හිතේ මොකොත් ඇතුලේ කතාව සමනය වෙන්න පටන් ගන්න ඕනේ. ඇතුලේ නිකන් සංසිඳෙන්න පටන් ගන්න ඕනේ. අපි අර අල්ලගෙන හිටිය, උපාදාන කරගෙන හිටිය, දැඩිව ග්‍රහණය කරගෙන හිටිය දේවල් ටිකක් දැන් අතහැරෙන්න ඕනේ. හිතේ සංසිඳීමක්, සැහැල්ලු වීමක් අපිට අත්දකින්න ලැබෙන්න ඕනේ. එහෙමනම් අන්න අපි යන මාර්ගය නිවැරදි කියලා කියන්න පුළුවන්. හොඳයි. ඊළඟ අවස්ථාව සොනාලි වීරසිංහ ඔබතුමියට තිබෙනවා. හොඳයි. කුඩයක් එහෙම හිලාගෙන ඉන්නවා. හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පොඩ්ඩක් හයියෙන් කතා කරන්න අපිට ඇහෙනවා අඩුයි. මම කලස් භාවනාවේ ඉරතු වුණා. හරි. දැන් මට ඇත්තටම මේ ඇස් පියාගත්ත ගමන් සම්පූර්ණයෙන්ම දවල් කාලෙක වුණත් සම්පූර්ණයෙන්ම ඇඟ නැති යාමක් වගේ තේරුනේ. ඒ කියන්නේ භාවනා කරන්න ඕනේ නැහැ. නිදා ගන්න පියාගත්ත ගමන් ඇඟේ සාමාන්‍යයෙන් නැති වෙනවා කියලා කියන disappear වෙනවා නෙවෙයි. කම්පන සංසල වගේ යම් දැනීමක් තියෙනවා. ඒ වුණාට ඇඟේ කියන අත කොතනද කකුල නවලද දිගටද එහෙම කිසිම දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම ඇඟ කියන්නේ ඔළුව කොතනද තියෙන්නේ, කඳ කොතනද තියෙන්නේ කියලා එහෙම දැනීමක් නැති වෙනවා. ඒකම දවස පුරාම හුස්ම වල හරින සැහැල්ලු බවක්, ඇඟේ සැහැල්ලු බවක් තියෙනවා. ඊට අමතරව මම කකුල තියෙන හැම වාරයක් පාසාම ඇඟ මට හිතෙන්නේ සතුටු වෙනවා කියලා කියන්නේ ඇඟේ හරිම සතුටු ගතියක් එනවා. ඇඟේ තුල හරිම සැහැල්ලු කිසිම බරක් නැති ඒකෙන් මට සමහර වෙලාවට ඔළුවේ මට හිතෙන්නේ ඇස් අරගෙන ඇස් වලට පේන සීමාව විතරයි ඇඟ තියනවා කියලා තේරෙන්නේ. කොටස් නැති යමක් වගේ දැනෙනවා සම්මත. ඔව්. හැබැයි මට හිතෙනවා හිතේ කයයි අතර වෙනවීමක්. ඒ කියන්නේ හිත ඇඟ කොච්චර සැහැල්ලු මේවා වුණත් හිතේ සමහර වෙලාවට තියෙන ඇඟ කොච්චර සැහැල්ලු වෙන තිබුණත් හිතේ සමහර වෙලාවට ඔය කියන අතරින් කලබල ගතියක් වෙනවා. හරි. ඒක වැරද්දක් නැහැ. يعني ඔක ටික ටික තමයි ඉතින් අපිට අපේ හිත සැහැල්ලු කරගන්න හම්බ වෙන්නේ. මොකද අපේ කය දැන් අපි ටිකක් අතහැරිලා හිත කයෙන් අයින් වෙලා කයටම බැහැ ගන්න නැතුව, කයම ග්‍රහණය කරගන්න නැතුව ටිකක් හිතට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ශක්තිය ඇති වෙන එක හොඳයි. හැබැයි ඒත් ඉතින් අපි අපේ හිතට එන විවිධ සිතුවිලි තාම අල්ලනවානේ. අතීතයේ මුල් කරගත්ත සිතුවිලි අල්ලනවා, අනාගතය සම්බන්ධ විවිධාකාර දේවල් තාමත් අල්ලනවා. යම් ප්‍රමාණයක් අල්ලන්න නැතුව අතහැරලා දාන්න පුළුවන්. නමුත් එන යම් ප්‍රබල දේවල් තාමත් අල්ලනවා. ඉතින් අපේ හැකියාව වෙන්නේ නැත්නම් අපේ දියුණුව වෙන්නේ කොහොමද මේ අල්ලන ඇල්ලිල්ල අවසන් කරන්නේ? මේ එහෙම නැත්නම් ඇල්ලුවාට පස්සේ මේකේ මේ දැනෙන දරතය, මේ දැනෙන පීඩාව, මේ දැනෙන දුක අර අල්ලපු නැති හිතේ තියෙන සහනය, ඒ අල්ලපු නැති හිතේ තියෙන සාමකාමී බව, ඒ අල්ලපු නැති හිතේ තියෙන ප්‍රණීත බව, ඒ සැහැල්ලු බව, ඒ සරල බව, ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ.
එතන තියෙන ඒ සරල බව, සැහැල්ලු බව, ප්‍රණීත බව, සාමකාමී බව තේරුම් ගත්ත පමණට ඒක තුල වැඩි වැඩියෙන් වාසය කරපු පමණට ඊට පස්සේ තේරෙනවා අර අල්ලපු හිතක තියෙන බරගතිය. අල්ලපු හිතක තියෙන ගොරෝසු ගතිය. ඒ දැඩිව ග්‍රහණය කරපු මට්ටමක තියෙන පීඩාව අපිට ඒක තේරෙන්න ගන්නවා. එතකොට තමයි අපිට උනන්දුවක් ඇති වෙන්නේ අයියෝ මොකටද මේක ඇල්ලුවේ? වැඩක් නැහනේ කියලා අන්න තමන්ම පෙන්නලා දෙනවා. අපේම හිත අපිට කියනවා මොක වැඩක් නැහැ අත්හැරලා දාන්න. කියලා අපිට තේරෙනවා මොකද ඒක හරි පීඩාකාරී. හරිම බරක්. ඔළුව උඩින් ගලක් තියාගත්තා වගේ. එතකොට ඉතින් ආයි අල්ලලා දාන්නයි තියෙන්නේ. අත්හැරලා දාන්නයි තියෙන්නේ. ඉතින් ඒ වගේ අර හිත හොඳට සැහැල්ලුවෙන් මොකක්වත් අල්ලන්නේ නැතුව බොහොම උපේක්ෂා සහගතව හරිම පැහැදිලිව සරලව ඉන්න කාල පරිච්ඡේදය පුළුවන් තරම් වැඩි කරගන්න උත්සාහන්ත වෙන්න. එහෙම ඉන්නකොට නැවත නැවත හිත උපාදාන කරද්දී සතියෙන් පෙන්වලා දෙද්දී පෙන්වලා දුන්නාට පස්සේ අතහැරලා දාන්න. අතහැරලා දැම්මා ආයෙත් හිත නිදහස් කරගත්තා. ආයෙත් හිත සැහැල්ලු කරගත්තා. ආයෙත් හිත සාමකාමී කරගත්තා. ඉතින් මෙන්න මෙහෙම ගමනක් අපි ප්‍රගුණ කළ යුතුයි. මේක එකපාරට දවසෙන් දෙකෙන් වෙනව නෙමෙයි. අපි ප්‍රායෝගිකව එදිනදා ජීවත් වෙන කාලයේදී අපි මේ අනිත් අයත් එක්ක කටයුතු කරද්දී අනිත් අයත් එක්ක කතා බහ කරද්දී ගනුදෙනු කරද්දී ඒ කටයුතු හරහාම අපේ හිතේ ඇතිවන ග්‍රහණය කිරීම අපේ හිතේ ඇතිවෙන විවිධාකාර කෙලෙස් හඳුනා ගනිමින් අපි යම් පරිණත වීමක් ඒ තැන්වලදී ගැටෙන්නේ නැතුව ඇලෙන්න යන්නේ නැතුව ග්‍රහණය කරන්න යන්නේ නැතුව උපාදාන කරන්න යන්නේ නැතුව ඒක පැටලෙන්න යන්නේ නැතුව ඒවෙන් නිදහසේ බේරිලා වාසය කිරීමක් ඒවැ හිත පටලවා ගන්න නැතුව වාසය කිරීමක් මේවා අපි ඔක්කොම ප්‍රායෝගිකව දියුණු කරගන්න අවශ්‍යයි. ඉතින් ඒක අපි දැන් ජීවිතේම භාවනාවක් වෙන්න ඕනේ. ආයි මේ භාවනා කරනවා කියලා වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී කරන පමණක් භාවනාවක් නෙමෙයි. දැන් මුළු ජීවිතේම භාවනාවක් වෙලා. ඉතින් එන්න ඔය පැත්තට තමයි අපි ටික ටික අවතීර්ණ වෙන්න තියෙන්නේ. හොඳයි. කලින් අතැසවීමක් කරලා තිබුණා මේ Galaxy J5 device එකකින් ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවද? එසේ නැත්නම් වෙන කාට හරි තිබෙනවද? තමනයි අතැසවීමක් කරලා තියෙන්නේ. හොඳයි මම හිතන්නේ දැන් නම් කියන්න. ඔව්. අවසරයි සායනවාසේ මම මේ සක්මන් භාවනාවයි ධාතු මනස්කාරය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙන අද ඔබ වහන්සේගේ දේශනාවත් සම්බන්ධ කරගෙන ඔව් අපි සක්මන් භාවනාව පටන් ගන්නකොට දැන් අපි ටිකක් අමාරු එකපාරට මූල කර්මස්ථානයේ දිගටම පවතින වම් කකුලට හරි දකුණු කකුලට හරි ස්පර්ශය ගැන ටිකක් වෙලා භාවනා කරගෙන ඇවිදිනකොට ඔව් ඒ ටිකක් පැබත් ඔබ අපි සමාන පටන් ගන්නකොටම වගේ සංහසේ දැන් මේ පොළවේ තියෙන තද ගතිය, කකුලේ තද ගතිය, දැන් අර සීතල ගතිය, රස්නේ ගතිය, නැත්නම් සමහරට කකුලට වායෝ ගතියක් දැනෙනවා කකුල ඉස්තිලා යන හැටියට. ඔව්. ඉතින් ඒ වගේ ධාතු මනසිකාරයට එන්න ඉස්සරලා පොඩක් සක්මනේදී සමාධියක් ගොඩනගා ගැනීම අවශ්‍යද නැත්නම් අපිට එතනදී පටලවිල්ලක් වේද මේ සමාධිය නැතුව ධාතු මනසිකාරයටම එතකොට භාවනාවක් කොහොමද කරන්නේ කියන එක තමයි පොඩි විස්තරයක් දැනගන්න. ඔව් ඇත්තටම ඒ කියන්නේ අපිට ඔය ධාතු ලක්ෂණ ටික වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් නම් එතනම නිරූපණය වෙනවා අපේ හිතේ දැනට ඒ උමනා කරන සමාධි ස්වභාවය ඇති වෙලා කියලා. දැන් මෙතෙන්දී ඇති වෙන්නේ ෂණික සමාධියක්. ඒ ධාතු ලක්ෂණය හඳුනා ගනිද්දිත් ෂණික සමාධියක් ඇති වෙනවා. ඒ කියන්නේ තද ගතිය හඳුනා ගන්නවා අනිත් සියලු දේවල් බැහැර කළා අනිත් ලෝකයෙන් අයින් වෙලා මේ තද ගතිය හඳුනා ගන්නවා. එතන ඔන්න හිත ඒකාග්‍ර වෙලා. එතෙන්ට හිත සමාධිමත් වෙලා. ආයි ඔන්න රළු ගතිය හඳුනා ගන්නවා. ඒ අවස්ථාවේදී මේ රළු ගතිය කියන අරමුණේ හිත ඒකාග්‍ර වෙලා. එතන හිත සමාධිමත් වෙලා. මේකට අපි කියනවා ෂණික සමාධියක් කියලා. එතකොට මෙතන මේ කරන කටයුත්ත හරහා තව හිතේ සමාධියක් දියුණු වෙනවා. අපිට ඒක නොතේරුණාට අපි මේ තනි අරමුණක් හොඳට විශ්ලේෂණය කරද්දි වෙන තැන්වල හිත අතීතයට අනාගතයට දුවන්නේ නැතුව ඒ අරමුණ තුලම ඉන්නකොටත් අන්න එතන හිතේ සමාධියත් වැඩෙනවා. ඒ නිසා මෙතෙන්දී ප්‍රඥාවකුත් වැඩෙනවා, සමාධියකුත් වැඩෙනවා. ඊළඟට උමනා කරන සතිමත් භාවයක් දියුණු වෙනවා. ඒ වගේ ඉතින් කටයුතු කීපයක්ම සිද්ධ වෙනවා.
ඉතින් අපිට මේකට උමනා කරන චිත්ත ඒකාග්‍රතාවය දැනට මාගාව තියෙනවද ප්‍රමාණවත්ද කියලා තේරුම් ගන්න තියෙන නිර්ණායකය තමයි අපි මේ කටයුත්ත කරද්දී හිත තාමත් අතීතයට ඔහේ කෙලවරක් නැතුව දුවනවා නම් අනාගතයට ඔහේ දුවනවා නම් ඒ කියන්නේ අර උමනා කරන එකලස තාම සකස් වෙලා නැහැ. හැබැයි මේ කටයුත්ත අපිට සෑහෙන වෙලාවක් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒ උමනා කරන සමාධිමත් භාවය දැනටමත් අපි තුල දියුණු වෙලායි කියලා කියන්න පුළුවන්. හොඳයි සෝන්සේනා දිගටම ඒකට බහුලීකරණය කිරීම තමයි. අන්න හරිය. ඔව් දිගට කරගෙන යන්න. මාත් හිතනවා කියන්නේ මහත්ය කරන විස්තරයට අනුව මට තේරෙන්නේත් මේ ලක්ෂණ ටික හඳුනා ගැනීමේ දැන් හැකියාව ඇති වෙලා තියෙනවා. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. මම හිතන්නේ වෙන විශේෂ ප්‍රශ්නයක් නැහැ වගේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවා. සම්මත මට මේ සිත එකක කර ගැනීම පිටවීම සම්බන්ධයෙන් මේ අපි නිදාගෙන ඉන්නකොට මොනවාරි අරමුණක යෙදෙනකොට හරි මේ සිත ඉන්න අරමුණ කරේ යොදා ගැනීමේදී අපේ මේ ඉන්න ඉරියව්ව ගැන සිත පිටවෙමින් හැදෙන මේ බාහිර අරමුණු වලින් තොරව සිත අරමුණ කරා යොදාගෙන ඉන්න පුළුවන්. ඒ අරමුණ මේ දියුණු කර ගැනීමෙන් යම් කිසි භාවනාවක් කරනවාද? ඒක අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා පොඩ්ඩක් දැනගන්න අවශ්‍යයි. ඔව්. නෑ ඒ කියන්නේ දැන් අපි නිදාගෙන ඉන්නකොට තාම නිින්ද ගිහිල්ලා නැත්තම් අපි වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්නවා වෙනුවට අපිට පුළුවන් මේ කයේ ඉරියව්වේ සිත පවත්වන්න. උදාහරණයක් වශයෙන් අපිට මේ සෑම පිම්බීමක් හැකිලීමක් ගානෙම දැනුවත් වෙන්න පුළුවන්. එතකොට අන්න අපේ හිත නැවතත් වර්තමානයට පැමිණෙනවා. නැවතත් අපි කායගත සතියක නිරත වෙනවා. ඉතින් ඒක බොහොම ප්‍රයෝජනයි. එහෙම නැත්තම් අපේ හිත දුවන්නෙම කෙලෙස් වලටනේ. නැත්තම් අපි අතීත වෙච්ච දෙයක් අල්ලගෙන ඒ ගැන පසුතැවෙමින් වාසය කරනවා. එහෙම නැත්තම් අනාගතය ගැන සැලසුම් හදනවා. ඇඳට ගිහිල්ලත් ওই දේ තමයි අපේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් මේ කයට හිත ගන්න, කය ඇසුරේ හිත පවත්වන්න. ඒක තව ඉතින් ගැඹුරට ගෙනියන්න තමයි තව දැන් අපි මේ උත්සාහවත් වෙන්නේ. කොහොමද නිකාන් ඔහේ කයේ තියාගන්නව වෙනුවට තව පොඩ්ඩක් මේ කය දිහා විමසිලිමත්ව බලනවා. කොහොමද මේ කය ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේ කය වැඩ කරන්නේ? මේකේ කොහොමද මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? කොහොමද මේ පිම්බීමේ හැකිලීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? මොනවාද මෙතන අන්තර්ගත වෙලා තියෙන ධාතු ස්වභාවයන් කියලා අර විමර්ශනාත්මකව බලන්න අපිට දර නිින්ද යනකනුත් අපි භාවනාවක නිරත වෙලා තියෙනවා. නිින්ද යනකනුත් අපේ හිතේ සතියක් දියුණු කර ගැනීම සඳහා, ඒකාග්‍රතාවයක් දියුණු කර ගැනීම සඳහා, ප්‍රඥාවක් දියුණු කර ගැනීම සඳහා අපි උත්සාහත් වෙලා තියෙනවා. ඒ නිසා මහත්ය කරන එක හරි නිවැරදි. ඒ නිසා මේ කටයුත්ත හරහා මේ අපේ හිතේ දියුණු කරගත යුතු ගුණ විශේෂයන්, දියුණු කරගත යුතු හැකියාවන්, කුසලතාවයන් දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේමයි අපේ හිතින් දුරු කරගත යුතු අපිට හානි කර, අහිත කර ඒ අගුණ එහෙම නැත්නම් නීවරණ කෙලෙස් ඒවා ප්‍රහාණය කර ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේ කටයුතු දෙකම අපි බොහොම සමාන්තරව අරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ඒ අගුණ දුර්වලකම් නැත්තම් කෙලෙස් දුරු වෙච්ච හිතක් ඌමනා කරන කුසලතාවයන් හැකියාවන් අවදිමත් බව ප්‍රඥාව වැඩිච්ච හිතක් ඇති කර ගැනීම තමයි ඉතින් අවසාන ඉලක්කය වෙන්නේ. ඒක භාවනාවක් කරනවා නේද? අනිවාර්යයෙන්ම. ඔව්. ඒක තමයි අපි නිකාන් ඔහේ කයේ හිත තියාගෙන ඉන්නවා වෙනුවට කය ටික විමසලා බලන්න. කොහොමද මේ පිම්බීමක් සිද්ධ වෙන්නේ? කොහොමද හැකිලීමක් සිද්ධ වෙන්නේ? කොහොමද ඒක මට දැනෙන්නේ? මේ හිතනව නෙමෙයි, ඒ ගැන දැනුවත්ව වාසය කරනවා. හොඳට ඒ පිම්බීම හැකිලීම සිද්ධ වෙන ප්‍රදේශයට අපේ අවධානය යොමු කරගෙන ඒ ගැන අවධානයෙන් වාසය කරනවා. හොඳට පිම්බෙන ආකාරය, ඒක පටන් ගන්න ආකාරය, ඒක වෙනස් වෙන ආකාරය, අවසන් වෙන ආකාරය, ඊට පස්සේ හැකිලීම පටන් ගන්න කලින් තියෙන පුංචි හිඩස, ඊළඟට හැකිලීම පටන් ගන්න ආකාරය, Tamanට දැනෙන ආකාරය, ඒක අවසන් වෙන ආකාරය, නොපෙනී නොදෙනී යන ආකාරය,
ඊළඟ පිම්බීම පටන් ගන්න කලින් දැනෙන මේ පුංචි හිඩස. ඉතින් මේ විදිහට මේ සෑම සංවේදනාවක්ම අපේ සිහියට හසු කර ගනිමින් වාසය කරනවා. එතකොට අර සිහිය පමණක් නෙමෙයි එතන අපේ අර ඒ බොහොම සියුම්ව සූක්ෂමව ඒ දිහා බැලීම හරහා අපිට සම්පජඤ්ඤය කියන හැකියාව නැත්නම් ඒ ප්‍රඥාවේ බීජ මට්ටම අපිට අවදි කරගන්න අවස්ථාව ලැබෙනවා. අමතරව ස්වාමීන් වහන්සේ මේ ඉන්න ඉරියව්ව කෙරෙහි හිත යොදවීමෙන් ප්‍රශ්නයක් නැහැ. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඒක හිතනවා නෙමෙයි අවධානය පවත්වමින් වාසය කරනවා. ඔව් අවධානයෙන් ඉන්න ඉරියව්ව ගැන ඔව් සීකර ඉන්නේ. ඔව් හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. ලාලිකාට ප්‍රශ්නයක් තිබෙනවද? ඉපත් කරන්න පුළුවන්. මං හිතන්නේ ඒ පැත්තේ මාක් හරි මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ කියන එකක්. හොඳයි වෙන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්නේ නැති නිසා එහෙනම් අපිට අද ටිකක් කාලය ගත වුණ නිසා මං හිතනවා මෙතනින් අවසන් කරන්න කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අද දවසේ පැයකුත් විනාඩි 45ක වගේ කාලයක් අපි ධර්ම දේශනාවකටත් ඒ වගේම ධර්ම සාකච්ඡාවකටත් සම්බන්ධ වෙලා තිනවා. ඉතින් අපි සියලු දෙනා මේ විදිහට එක්ව කටයුතු කිරීම තුළින් එක්ව කුසලයක නිරත වීම තුළින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. හොඳයි. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි.